ලාංකේය අභිමානය ආයිබෝන් ලාංකේය සමාජ දිශානතියේ වර්තමානයේ විමසන ටෙලිවිෂන් සීමාව ඉර හරි කෙරින්. අද අපේ ආරාධිතයා සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඔබතුමී තාම ගෞරවයෙන් ඉර හරි කෙරින් වැඩසටහනට පිළිගන්නවා. ආයිබෝන්. මගේ මාධ්‍ය තුන් දෙදෙනා නිමේෂ් ජයසූරිය ආයිබෝන්. ආයිබෝන් සර්. හසිනී ඒකනායක ආයිබෝන්. ආයිබෝන්. ඇමතුමියනි මුලින්ම ඔබතුමියගේ අලුත් පත්වීමට අපි සුබ ප්‍රාර්ථනා කරනවා. ඔබතුමියට ලැබිලා තියෙන්නේ ලංකාවට මේ වෙලාවේ විදේශ විනිමය ගේන්න පුළුවන් ඉතාමත් වැදගත් රාජ්‍ය අමාත්‍ය ධූරයක්. මගේ ප්‍රශ්නය මේ දවස්වල රට තියෙන්නේ විශාල ආර්ථික අගාධයක. ජනතාවගෙන් විශාල මැසිවිල්ලක් තිබෙනවා. විශාල ඇමති මණ්ඩල නඩත්තු කිරීම ගැන, රාජ්‍ය ඇමතිවරුන් නඩත්තු කිරීම ගැන ඔබතුමියට හිතෙන්නේ නැද්ද රාජ්‍ය අමාත්‍යවරුන් ප්‍රමාණය වැඩි කියලා 38 දෙනෙක්? සද්දා බොහොම ස්තුතියි හසිනි නිමේෂ්. අද මාව මේ වැඩසටහන කැඳෙව්වට මම ස්තුතිවන්ත වෙනවා. රාජ්‍ය අමාත්‍යවරු දැනට 38 දෙනෙක් පත් කරලා තියෙනවා. නමුත් මේ රාජ්‍ය අමාත්‍යවරුන්ට ඇත්ත වශයෙන්ම පඩියක් ගෙවෙන්නේ නැහැ. මොකද එහෙම වේතනය ගන්න නැතුව තමයි. මොකද මේ മന്ത്രി පඩියටම තමයි මේ සියලු දෙනාම මේ රාජ්‍ය අමාත්‍ය ධූර බාර අරන් තියෙන්නේ. එතකොට එක එක්කෙනාට ඒ බාර දීලා තියෙනවා වැඩ කොටසක්. එතකොට මේකේ කැබිනට් මණ්ඩලයකුත් පත් කරලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට කැබිනට් ඇමතිතුමාට ඇමතිතුමීට ඒගොල්ලන් කරන්නේ කැබිනට් පේපර්ස් ලෑස්ති කරනවා. ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට ඒ රෙස්පොන්සිබිලිටිස් ගොඩක් තියෙනවා. එතකොට මේ වැඩ කොටස තව කෙනෙක් බලන්න, මොකද අමාත්‍යාංශ ගොඩක් තියෙනවා ලංකාවේ. ඒවා බලාගන්න ඒ වැඩ කොටස ඉතුරු ඒවා ටික කරන්න තමයි රාජ්‍ය අමාත්‍යවරු පත් කරන්නේ. ඉතින් ඒගොල්ලන් වැඩ කරන්නේ අර මං කිව්වා වගේ ඒගොල්ලන්ගේ മന്ത്രി පඩියටම තමයි. ඉතින් ඒකින්ද මම හිතන්නේ අපි සියලු දෙනාටම දැන් මට මේ බාර දීලා තියෙන විශාල අභියෝගයක්. ඇත්ත වශයෙන්ම මේ මොහොතේ මේ වෙලාවේ රටේ මේ තත්ත්වයේ උඩ මම බාර අරගෙන තියෙන විශාල අභියෝගයක්. ඉතින් හැබැයි මම මගේ තියෙන හැකියාවත් මගේ තියෙන දැනුමත් මගේ ශ්‍රමයත් යොදලා මම බලාපොරොත්තු වෙන්නේ මේ රට කොහොම හරි ගොඩනගන්න ඕනේ කියන එක මට ඒක විශ්වාසයි කරන්නත් පුළුවන් කියලා. ඉතින් මම හිතනවා ඔය පත් කරලා තියෙන සෑම රාජ්‍ය අමාත්‍යවරයෙක් ඇමතිවරියක්ම ඒ වගේම හිතලා මේ රට වෙනුවෙන් වැඩ කරයි කියලා. මොකද මේක තමයි දැන් විය යුත්තේ. සාමාන්‍ය රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නිතර නැගෙන මැසිවිල්ලක් තමයි ඔවුන් තුලින් අපිට රාජ්‍ය අමාත්‍ය ධූරේ බාර දුන්නට අපිට අපේ කැබිනට් ඇමතිවරයා අපෙන් නිසි ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. අපි නිකන් පැත්තකට දාලා තියෙන්නේ. අපිට වගකීම් දෙන්නේ නැහැ කියලා. ඔබතුමියට එහෙම තත්ත්වයක් උදා වෙයි කියලා ඔබතුමිය හිතනවාද? කොහොමද ඇමතිවරයාත් එක්ක තියෙන සම්බන්ධය? මෙහෙමයි. ඇමතිවරයාත් එක්ක නම් එහෙම කිසිම ගැටලුවක් නැහැ. නමුත් මම විශ්වාස කරනවා යම් කිසි විදිහේ වගකීමක් දිය යුතුයි මේ රාජ්‍ය ඇමතිවරුන්ට. ඒ වගකීම නැතුව ඒ බලතල නැතුව වැඩ කරන්නත් අමාරුයි. මොකද එහෙම වුණාම වෙන්නේ නිලධාරි මණ්ඩලයේ වුණත් වැඩ කරන නිලධාරීන් වුණත් ඒ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ඒ තරම් ඒ බලතලක් නැති වුණාම ඒ වැඩ කොටස කෙරෙන්නේ නැහැ. එතකොට ඇත්ත වශයෙන්ම අපිට රාජ්‍ය අමාත්‍යකම් දෙන එකත් අපරාධයක්. ඔබතුමීට වගකීමක් තියෙනවද? දැනට අපිට එහෙම වගකීම් කියන්නේ මේක ගැසට් වෙන්න ඕනේ. ගිය පාර අපි හැම රාජ්‍ය අමාත්‍යවරයෙකුටමත් ගැසට් කරලා තමයි මේ රාජ්‍ය ඒගොල්ලන්ගේ වගකීම් බාර දුන්නේ. ඉතින් මම විශ්වාස කරනවා නැවතත් ඒ විදිහටම ඒ වගකීම් ගැසට් කරලා බාර දිය යුතුයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට තේ රාජ්‍ය අමාත්‍යවරුන්ට වගකීම් පැවරුවා සහ කැබිනට් අමාත්‍යවරයාට ඒ සම්බන්ධයෙන් ඇඟිලි ගැසීමකින් තොරව වැඩ කරන්නට අවස්ථාව ලබා දුන්නා. වැඩ කරාද නැද්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. නමුත් කැබිනට් ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට වග කියන රාජ්‍ය අමාත්‍යවරයාගේ යම් කාරණා සම්බන්ධයෙන් ඔබතුමී එහෙම බලාපොරොත්තුවක්ද තියෙන්නේ? අනිවාර්යයෙන්ම කැබිනට් ඇමතිවරයා තමයි කැබිනට් පේපර්ස් දාන්නේ. අනිත් එක ඒ කියන්නේ ඒ සම්පූර්ණ මේක ඒ බලාගන්නේ කැබිනට් ඇමතිවරයාටද. නමුත් අර වගකීම්
ඒ වගකීම අනිවාර්යයෙන්ම රාජ්‍ය ඇමතිතුමාට හරි ඇමතිතුමීට හරි බලා ගන්න වෙනවා. ඒ වගකීම බාර අරගෙන ඒ ආයතන සියලු දේම හරියාකාරව පවත්වාගෙන යන්න. ඒක වගකීම. ඒක ඔබතුමී බලාපොරොත්තු වෙන සංචාරක අමාත්‍යාංශය යටතේ ආයතන කීපයක් තියෙනවා. මේ ආයතන වලින් ඔබතුමියට විශේෂ වූ ආයතන මේ ආයතන ඔබතුමිය යටතේ තිබිය යුතුයි කියන්නේ. අනිවාර්යයෙන්ම නැත්තම් ඒ බලයක් නැත්තම් එහෙම බලතලයක් වගකීමක් නැත්තම් ඒක කරගෙන යන්න හරි අමාරුයි. මොකද අර මං කිව්වා වගේ නිලධාරි මණ්ඩලෙත් නිකන් අපහසුතාවයට පත් වෙන වැඩක් වෙනවා එහෙම වුණොත්. අනිත් එක අපේ තියෙන අදහස් එක මේ ඉදිරියට යන්න නම් දැන් මගේ තියෙනවා ගොඩාක් මේ ප්‍රොජෙක්ට් සහ මගේ තියෙනවා ගොඩාක් ප්ලෑන්ස් මේ රට සංචාරක අමාත්‍යාංශයේ ගොඩ දාන විදිහ. එතකොට ඒ ටික මං ඉම්ප්ලිමන්ට් කරන්න නම් මට අනිවාර්යයෙන්ම ඒකට වගකීමක් සහ බලයක් දෙන්න ඕනේ. ඔබතුමියට ඉන්නේ ඔබතුමියගේ කැබිනට් ඇමතිවරයා බොහොම තරුණ ඇමතිවරයෙක්. එතුමා එක්ක සාකච්ඡා කළාද ඒ වගකීම් බාර දෙන්නට එතුමා? ඔව් අපි කතා කරලා තියෙනවා. ඉතින් ඉදිරියට මං හිතන්නේ ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් ඒ කොටස සියලුම කැබිනට් ඇමතිවරු සමග සාකච්ඡා කරලා ඒගොල්ලන්ට ඒ වැඩ කොටස බාර දෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා. ඔබතුමිය කියන්නේ ඇමතිවරයා නෙවෙයි ඔබතුමියට බාර දිය යුත්තේ ජනාධිපතිතුමා. ඔව් ඉතින් දැනට කියලා තියෙන ඇමතිවරයාට. නමුත් ඉතින් ඊගිය පාර ඒ ගැසට් කරලා දුන්නා වගේම ඉදිරියටත් ඒ කොටස ගැසට් කරලා ඒ විදිහටම වගකීමක් අනුව ඒක බාර දිය යුතුයි කියන තැන තමයි මම ඉන්නේ. මොකද නැත්තම් අමාරුයි වැඩ කරන්න. ඒ කියන්නේ ඒක ඝට්ටනයක් එතන. එතකොට ඝට්ටනයක් ඇති වෙච්ච තැන කිසිම සාර්ථකයක් කරන්න බෑ අපිට වැඩ. ඒකට සාර්ථක වෙන්නේ නැහැ. එතකොට අපි දෙගොල්ලන්ම ෆේල්. ඉතින් මම නම් ෆේල් වෙන්න කැමති කෙනෙක් නෙමෙයි. ඔබතුමිය බලාපොරොත්තු වෙච්චම ඇමති ධූරයක්ද මේ ලැබුණ ඔච්චර මේ සැලසුම් තියනවද? නෑ. මං ඇත්තටම බලාපොරොත්තු වුණා මේක මට ලැබෙයි කියලා. ඒකයි ඔයගොල්ලෝ මං හිතන්නේ දැක්කා මේක මම කියවනකොටම මං මේ ඒ hina උනේ. මොකද මං ඇත්තටම බලාපොරොත්තු නොවුන දෙයක් මට ලැබුණේ. හැබැයි ජනාධිපතිවරයාත් hinaවම සුමුණෙන් මොනවද කියනවා මොනවද ඔබතුමියට කිව්වේ? ඒ කිව්වේ ඉතින් දැන් ඔබතුමීට මම සුදුසු අමාත්‍යාංශයක් ලැබලා දුන්නා මට ඩොලර් ගෙනත් දෙන්න රටට කියලා hina වෙලා මේ ඒ වගේ මේකක් කිව්වේ. ඉතින් එතකොට මේ මම ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ගිය පාර මට ලැබුණේ ප්‍රවාහන රාජ්‍ය ඇමති. නමුත් ප්‍රවාහන වලටත් මගේ විශාල අදටත් තියෙනවා ප්‍රොජෙක්ට්ස්. ඒ අංශෙමුත් ලංකාවේ මේ ප්‍රවාහන සේවය අනිවාර්යයෙන්ම මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක හැදෙන්න ඕනේ. ඒ කියන්නේ අපි සියලු දෙනාටම අපේ වාහන නැතුව මේකේ ගමන් කරන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. ඉතින් ඒක හදන්න ඕනේ කියලා මම ගොඩක් ප්‍රොපෝසල්ස් ගෙනත් දීලා තිබුණා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට. මම හිතන්නේ එතුමා අන්තිමට මට ප්‍රවාහන දුන්නෙත් මම ඒක ගැන කියවපු ඒ තරමටම මං දේවල් කියලා තිනවා මෙහෙම කරන්න ඕනේ කියලා. දැන් ওই දුම්රියෙන් අපි දැක්ක පහුගිය කාලේ ওই දුම්රියෙන් දැන් එළවලු ටික ගේන්න ඒක මම ඇත්තටම ගෝඨාභය සර් ගෙනාපු යෝජනාවක්. ඒ ගෙනල්ලා මම කිව්වේ මෙතනට ලොරි එනවා උදේට 15000ක් විතර ලොරි කොළඹට. එතකොට ඒකෙන් එන පොලියුෂන් එක, ඒකට යන ෆියුල් කන්සම්ප්ෂන් එක, ඒකට යන ට්‍රැෆික් එක, ඒක හින්දා ඇතිවන ට්‍රැෆික් එක මේ සියලු දේම නැති කරන්න ඕන නම් ඇත්තටම කරන්න ඕනේ මේක ලේසි කරන එක දුම්රියෙන් කොළඹට මේ ටික ගෙනාවහම. ඉතින් ඒක දැනට ක්‍රියාත්මක කරන්න ලෑස්ති කරලා තියෙනවා. හොඳයි. දැන් ඔබතුමියගේ වචනවලින්ම කෝ ජනාධිපතිතුමා වගකීම දෙනකොටම කිව්වේ මට දැන් ඩොලර්ස් ගෙනත් දෙන්න රටට. ඒ නිසා මම මේ වගකීම දෙනවා කියලා. දැන් ඔබතුමිය මේ කාරණේදී සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය විදිහට අපි දැක්කා මේ සංචාරකයෝ ඉස්සල්ලාම පය තියෙන තැන අපේ රටේ ගුවන්තොටුපළ. ගුවන්තොටුපළේදී ඔවුන්ට ලැබෙන පිළිගැනීම සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් තියෙනවා කියලා විවේචනාත්මක අදහස් පළ කිරීමක් අපි දැක්කා ඔබතුමිය කරනවා. ඒ චෝදනාව එල්ල කරන්න පදනම මොකක්ද ඔබතුමියට තියෙන්නේ? ඔව් පදනම අත්දැකීම්. ඇත්ත වශයෙන්ම. මොකද මමත් මේ තනතුරු වලට එන්නත් ඉස්සෙල්ලා මේ රටට කොහොමටත් එන ට්‍රැවල් කරන කෙනෙක්. එතකොට ගොඩක් අපි දැනටත් මේකට එන්න ඉස්සෙල්ලා ට්‍රැවල් කරනවා. එතකොට අපි දකින දෙයක් තමයි මේ ගුවන්තොටුපළේ සමහර නිලධාරි මේ ආගමන විගමනයේ ඉන්න නිලධාරි මේගොල්ලන්ගේ සංචාරකයෝ රටට එනකොට කතා කරන විලාසය ඒ මිනිස්සුන්ට කතා කරන්නේ නිකන් හරියට නිකන් මහා ඔයා වදයක් නිකන් යන්න අරහෙට යන්න එහෙම නැත්නම් මෙහෙට යන්න එහෙම නැත්නම් අර පොලිමේ එකතු වෙන්න එහෙම නිකන් මහා හරි රූඩ් ඒකට කියන්නේ. සාමාන්‍යයෙන් අපේ මිනිස්සුන්ට සලකන විදිහටම සංචාරකයන්ට සලකනවා කියන කාරණේද කියන්නේ. අපේ මිනිස්සුන්ට ඊට වැඩිය තපන්.
ඇත්තමද කියන මම දැකලා තියෙන දේවල් මම මේ කියන්නේ අත්දැකීමෙන් දැකලා මේ ලැබලා තියෙන. එතකොට මේක වැරදි. සංචාරකයෝ කියන්නේ අපේ රටට මුදල් වියදම් කරන්න එන මිනිස්සු. ඒතකොට මේ මිනිස්සුන්ට අපේ ඔය ආගමන විගමනයේදී එන පළවෙනි තැනනේ. ආවහම ෆ්ලයිට් එකකින් එළියට ආවහම ඒගොල්ලෝ එන පළවෙනිම කෙනා හම්බ වෙන. ඒ පළවෙනිම කෙනාගෙන් මේ වගේ බෑඩ් එක්ස්පීරියන්ස් එකක් අත්දැකීමක් ලැබුවාම ඒ මිනිහයාට රටගෙන එතනින්ම පටන් ගන්නවා ඒ කලකිරීම. එතකොට මේ පළවෙනිම ඇටිටියුඩ් එක තමයි මිනිස්සයා එළියට බහින්නේ. ඒකෙත් එක තමයි බහින්නේ එළියට. එතකොට අපේ තියෙන මේ අපි ඇති සුවදශීලී මිනිස්සුන් පිටියටනේ ලෝකෙ පිළි අරගෙන තියෙන්නේ. ලංකාව කියන ආගන්තුක සත්කාරය. එතකොට අර වගේ ඩැමේජ් එකක් අතනදි වෙද්දී ඒක ලොකු ප්‍රශ්නයක් රටට. ඒකින්ද ඒක හදන්න ඕනේ. මේගොල්ලන්ව අඩුම ගානේ මාස 6කට සැරයක් මම කියන්නේ public relations වලට train කරන්න ඕන. කොහොමද කතා කරන්නේ කොහොමද පිළිගන්නේ මේගොල්ලන්ව. අනිත් එක මම කියපු අනිත් දෙක තමයි අපි සාමාන්‍යයෙන් business class first class ගොඩක් අය business class first class එනවා මේ රටට දවසකට දෙකකට තුනකට. ඒ කියන්නේ business වලට එනවා සංචාරක ව්‍යාපාරේ. ඒ ආවහම මේ මිනිස්සුන් බලාපොරොත්තු වෙන්නේ අච්චර සල්ලියක් වියදම් කරලා ආවහම ඉක්මනටම මෙතනින් එළියට යන්න. මේකේ පැය ගාණක් පොලිමේ ඉන්න නෙමෙයි. එතකොට අපිට තියෙන්න ඕනේ ඉක්මනට. ඒ කියන්නේ ඉක්මනින්ම ඒගොල්ලන්ගේ પાස්පෝර්ට් එක මේවා කරගෙන එළියට එන්න ක්‍රමයක්. එතකොට අපි යනකොට අපිට සිල්ක් රූට් එකක් තියෙනවා. හැබැයි මම දැනුවත් එනකොට අපිට එහෙම දෙයක් මේ රටේ නැහැ. එතකොට ඒගොල්ලන්ට ඉක්මනටම මෙතනින් පිට වෙන්න බෑ. අර පොලිමේව හිටගෙන ඉන්නවර පොලින් ටිකේ. ඉතින් සමහර වෙලාවලට ෆ්ලයිට්ස් තියෙනවා 2 3 4 ලෑන්ඩ් කරපු වෙලාවල් එතකොට ගොඩාක් සෙනග ඉන්න වෙලාව. එතකොට ඒගොල්ලන් ගොඩක් මේ පොලිමේ. ඔව් මේ කාර්ය සමාන මම බාධා කරනකොට දැන් ඔබතුමිය සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය. එතකොට ගුවන්තොටුපළ පරිපාලනය වෙන්නේ ඔබතුමියගේ අමාත්‍යාංශයේ සතුව නෙමෙයි. මේවට ඇඟිලි ගහන්න ගිහිල්ලා තව ප්‍රශ්නයක් ඇති වෙයි කියලා ඔබතුමිය හිතන්නේ? නෑ මේක ඇඟිලි ගැසීමක් නෙමෙයි. මේක පෙන්නලා දෙන දෙයක් වැරද්දක් වෙන තැන මේක හරි ගස්සන්න කියලා. ඒ වෙනුවෙන් සාකච්ඡා කරලා තියනවද මේ සිවිල් ගුවන් සේවා අධිකාරිය සමග හෝ? දැන් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියට මේ දේ හැදෙන්න ඕනේ. අපි මෙතනින් තමයි පටන් ගන්න ඕන. මොකද මම කියන්නේ හරි දේනේ. වැරදි දෙයක් කියන්නේ මම. ඉතින් මම කියන්නේ මේ දේ මෙතනින් හදාගත්තේ නැත්නම් අපිට ප්‍රශ්නයක් මේක. මිනිස්සුන්ට එපා වෙන. ඒ කියන්නේ සංචාරකයින්ට ඒක කලකිරීමක්. අනිත් එක තමයි මම යෝජනා කරලා කරන්නේ අපිට non Sri Lankan passport counters අරින්න ඕන. එතන. එතකොට අර සංචාරකයෝ වෙන්නේ ශ්‍රී ලංකන් પાස්පෝර්ට් නැති අය ඒගොල්ලන්ට කෙලින්ම ගිහිල්ලා ඉක්මනට මෙතනින් එළියට එන්න පුළුවන්. මේවා අනිත් රටවල තියෙනවා. මේ වගේ සිස්ටම්ස් හදලා තියෙනවා. ඒකට මේ දිහා බලලවත් අපි අනුම ගානේ දැන්වත් හැදෙන්න ඕනේ. ඒකයි මම කියන්නේ. ඔබතුමිය සම්බන්ධයෙන් ඩයනා ගමගේ කිව්ව ගමම්ම මේ දැන් මතකයට නැගෙන දෙයක් වෙලා තියෙනවා මේ කංසා නීතිගත කිරීම කියන එක. මොකද ඔබතුමියගේ මුල්ම පාර්ලිමේන්තු කතාවේ සිට නයිට් ලයිෆ් සහ මේ කංසා නීතිගත කිරීම ගැන කතා කරා. ඔබතුමිය සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය හැටියට පත්වීම අරගෙන එළියට ආව ගමන්මත් මාධ්‍යවේදීන් ඔබතුමියට මයික්‍රොෆෝන දික් කරපුවාම ඔබතුමියගෙන් අහන්න නැතුවත් ඔබතුමිය කිව්වේ මම මේ කංසා නීතිගත කරනවා කියලා. මොකක්ද කංසා නීතිගත කරනවා කියලා ඔබතුමිය කරන්න යන්නේ? ඔව් මෙහිමයි. කංසා නීතිගත කරනවා කියලා කියන්නේ මම මේ කියන්නේ අපේ රටේ දැනට මේ ලෝකේ රටවල් තියෙනවා මේක නීතිගත කරලා තියෙන. එතකොට අපි හොඳටම අපි දන්නවා මේ රටවල් වල දැන් ලංකාවේ කලේ අපේ මේ සුද්දන්ගේ කාලේ 18 වන සියවසේ තමයි මේ කංසා කියන පැලය මේ රටෙන් මේ තහනම් කළේ. මේවට ගොඩක් හේතු කාරණා තියෙනවා මේක තහනම් කරන්න. නමුත් අපි මතක තියාගන්න ඕන කංසා කියන දේ අපේ සංස්කෘතියයි සහ ඉතිහාසෙත් එක්ක බැඳිච්චම ශාකයක්. මොකද අපි විශ්වාස කරනවා නම් රාවණා යුගය ගැන අපි විශ්වාස කරනවා නම් රාවණා කියලා කෙනෙක් මේ රටේ හිටියා කියලා. එහෙමනම් ඒ රාවණා යුගයේ සිට එන ශාකයක් මේක. මේක ඖෂධයක්. මේක මහා විශාල හිතා ගන්න බැරි මේ ලෙඩ රෝග සුව කරන ඖෂධයක්. එතකොට මේ ඖෂධ පැලෑටිය මේක ඖෂධයක් විදිහට පාවිච්චි වෙනවා වගේම තවත් ගොඩාක් අංශවලට මේ ශාකය අපිට වාණිජ භෝගයක් අද රටේ අපි ඇත්ත වශයෙන්ම කිව්වොත්. මොකද අපිට ඉස්සර තිබුණ වාණිජ භෝග 3ක්. ඒ තමයි තේ රබර් පොල්. නමුත් අද අපි දන්නවා තේ මාකට් එකට වෙලා තියෙන දේ. කෙන්යාව සහ චීනය අපේ මෙහෙන් ඉදිරියෙන් ගිහිල්ලා ඉවරයි.
එතකොට අපේ රබර් වතු ටිකට වෙලා තියෙන දේ අපි දන්නවා. පොල් වතු ටිකට වෙලා තියෙන දේ දන්නවා. අපි පහුගිය කාලෙක තායිලන්තයෙන් උත් පොල් මේ රටට ආනයනය කරා. එතකොට එහෙ තත්වයක ඉන්න අපි මේ වෙලාවේ දැන් අපිට දැන් වාණිජ්‍ය භෝගයක් නැති තත්වයකට පත් වෙලා තියෙනවා රටේ. එතකොට මේ අපිට ස්වභාව ධර්මයෙන් දීලා තියෙන ශාකය මේක ලෝකයේ සියලුම වගේ රටවල් පිළි අරගෙන තියෙනවා ඉන්ඩස්ට්‍රියල් ප්‍රොඩක්ට් එකක් හැටියට අද. මොකද කැනබිස් කියන එකයි හෙම්ප් කියලා දෙකක් තියෙනවා ಜಾති. දෙකක් විතරක් නෙමෙයි ඇත්තම කිව්වොත් කැනබිස් කියන එකේ වෙරයිටිස් 700ක් විතර තියෙනවා. ඒකේ. එතකොට කැනබිස් සැටිවා කියලා තියෙනවා වෙරයිටිස් 80ක් විතර. ඒතර මේකේ මේ දෙකේ වෙනසක් තියෙනවා. මේ හෙම්ප් එකයි කැනබිස් එකයි. දැන් හෙම්ප් ඔය කැනබිස් කියන එක ඒකේ තියෙනවා THC අගය. ඒ THC අගය තමයි ගත්තාම ඕනම කෙනෙක්ගේ ඒ මත් වෙන ඒ සයිකෝ ඇක්ටිව් ප්‍රොඇක්ටිව් තත්ත්වයටපත් වෙන්නේ. ඒ කියන්නේ ඒක රික්‍රියේෂනල් එකක්. එතකොට හෙම්ප් කියන එකේ 100%යි මේ THC අගය තියෙන්නේ. එතකොට ඒකෙන් එහෙම මත් වෙන එකක් එන්නේ නැහැ. එතකොට මේ හෙම්ප් එකෙන් එනවා තව අපි මේ කැනබිස් වලින් කැනබිඩොයිල්. ඒ කියන්නේ CBD කියලා එකක්. මේ තෙලක්. මේ තෙල මහා විශාල වැලියු එකක් තියෙනවා. මේක හරි ගණන් ලෝකේ රටවල් වල. මේක පිළි අරගෙන තියෙනවා. අදට මේක පාවිච්චි කරනවා පිළිකාව සුව කරන්න. ලියුකේමියාව සුව කරන්න. ඒ වගේ මල්ටිපල් සරෝසිස් කියන ලෙඩේට. ඒ වගේම පෝස්ට්නේටල් ඔය වගේ ડિප්‍රෙෂන්ස්, විෂාදයට, ඇන්සයිටි වලට. හරිද? අද හොයාගෙන තියෙනවා පුංචි දරුවෙකුට අවුරුදු වුණත් මේ කංසාමේ ඖෂධය එකතු වෙච්ච සිරප් දෙන්න පුළුවන්. ඒ වගේ හදලා ඇමතුමිනේ දැන් ඔය මේ දවතුමී කිව්ව ඖෂධ ගැන කිව්වා. දැන් මේ බටහිර ඖෂධද නැත්නම් දේශීය ඖෂධ ගැන මේක CBD ඔයිල් එක කියන එක තමයි දැන් අපිට ඇත්ත වශයෙන්ම අපි ගියොත් ලංකාව නීතිගත කරලා තියෙනවා කංසා. ආයුර්වේද ඖෂධ වලට දෙපාර්තමේන්ත. එතකොට ඒකේ කොමසාරි ජෙනරල්ට දීලා තියෙනවා මේක වගා කරන්න. ඇත්ත වශයෙන්ම කිව්වොත් දේශීය වෛද්‍යවරුන්ට ලයිසන් දීලා තියෙනවා. 12ක් විතර තියෙනවා මං හිතන්නේ දැනට දීලා ලයිසන්ස්. මේක වගා කරන්න. මම මේ අහන්නේ ඖෂධ බටහිර ඖෂධද දේශීය ඖෂධද? නෑ මේකෙන් බටහිර ඖෂධ හදන්නත් පුළුවන්. දේශීය ඖෂධ මොනවද තියෙන බටහිර ඖෂධ? දැන් ඒක ඔබතුමී කියනවා පිළිකාවට උත්තරයක් තියෙන ඖෂධ තියෙනවා කියලා. ඔබතුමී දන්නවද ඒ ඖෂධ මොනවද කියලා? නෑ ඇත්ත වශයෙන්ම මේක දැනට මගේ ළඟ ඒකේ ඒ ඖෂධ වල ඉන්ෆර්මේෂන් නෑ. හැබැයි CBD ඔයිල් එකම මේගොල්ලෝ දෙන්නේ ඇත්තට මේ ඔයිල් එකෙන් චුට්ටක් දෙනවා. ඒ ඔයිල් එකම තෙලම පාවිච්චි කරන්න කියලා ඒ චුට්ටි ඩ්‍රොප්ස් ගන්න කියලා දෙනවා. සාමාන්‍යයෙන් අපිට දැන් මේක බොහොම මේ සෙන්සිටිව් මාතෘකාවක් නේ. එතකොට දැන් අපි කිව්වොත් එහෙම මේකට බටහිර ඖෂධ තියෙනවා මේ සඳහා කියලා අපි ඒ සම්බන්ධයෙන් යම්කිසි දත්ත මත පදනම් වෙන්න ඕන. මේ සම්බන්ධයෙන් සමීක්ෂණ වාර්තා රිසර්ච් රිපෝට්ස් තියෙනවා. ඒවා තියෙනවා. ඇත්ත වශයෙන්ම තියෙනවා. ඒවා කොහොම තියෙනවා? මොනවද ඖෂධ අපිට කියන්න පුළුවන් පිළිකා පුළුවන් අරවා පුළුවන් කියලා කියන්න පුළුවන්. නමුත් ඒක හරි වාර්තා දත්ත තියෙනවා නම් තමයි ඒවා කොහොම තියෙනවා. ඒවත් ඒ වාර්තා මම දැනට ගෙනල්ලා නැහැ. ඒ වාර්තා ටික තියෙනවා. මොකද ඒ වාර්තා අනුව තමයි අපි රටේ මේක නීත්‍යානුකූලව මේක ගේන්න ඕනේ. ඒ නීත්‍යානුකූලභාවය ගේන්න ඕනේ. ඒ දත්ත අනුව තමයි මේ සමාවෙන්න මම අහන්නේ දැන් ඔබතුමී හරි මේ කංසා සම්බන්ධයෙන් තියෙන ඒ කියන්නේ ඖෂධීය පිළිගැනීම වටිනාකම වගේ දේවල් ගැන කතා කළා. මම ඔබතුමීගෙන් අහන්නේ නීතිගත කිරීම හැටියට ඔබතුමී හඳුන්වන්නේ මොකක්ද? මේ වගාව නීතිගත කරනවද නැත්නම් භාවිතේ නීතිගත කරනවද අපනයන නීතිගත කරනවද මොකක්ද නීතිගත කරනවා කියන්නේ? නීතිගත කරනවා කියන්නේ ඇත්ත වශයෙන්ම අපිට නීතිගත කරන්න වෙනවා මේක කල්ටිවේෂන් එක ඉස්සෙල්ලාම. අnder ඒ කියන්නේ නියාමනයක් යටතේ. මේක අපි මෙහි වගා කරන්නේ නියාමනයක්. ඊට පස්සේ අපි මේක එයින් පස්සේ තමයි එක්ස්පෝර්ටේෂන් වලට අපිට පුළුවන් ප්‍රොඩක්ට්ස් හැටියට එක්ස්පෝර්ට් කරන්න. ගොඩක් වෙලාවට. ඊට පස්සේ අපිට පුළුවන් මේක ඖෂධය CBD ඔයිල් එක එක්ස්ට්‍රැක්ට් කරලා ඒක අපිට අපනයනය කරන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් මේක අපේ දේශීය ඖෂධ වලට සම්පූර්ණයෙන්ම ගන්න. මොකද දැනට මලාවි වල මේ ළඟදී දැන් පටන් අරගෙන තියෙනවා කැන්සර් එකට මේකෙන් ටැබ්ලට් එකක් හදන්න. පටන් අරන් තියෙනවා කංසා වලින්. ඒක
ටැබ්ලට් එකක්. ඒක කැන්සර් පේෂන්ට්ස්ලාට දෙන්න. මලාවි කියන රටේ දැනට පටන් අරගෙන තියෙනවා. ඒක කරන්න මොකද ඒගොල්ලොන්ුත් ලීගලයිස් කරේ මේ ඖෂධීය ගුණයට සහ ඒගොල්ලන් සමහර රටවල් වල දීලා තියෙනවා ඉඩ ඇමරිකාවේ දීලා තියෙනවා ප්‍රාන්ත 52කින් 19කට රික්‍රියේෂනල් පර්පසස් වලට. ඒ කියන්නේ Tamanට ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි නෙදර්ලන්ඩ්ස් වල. ඒ වගේ දීලා තියෙනවා. එතකොට ඖෂධීය දෙයක් හැටියට ප්‍රාන්ත 37ක් ඇමරිකාවේ මේක වගා කරනවා නීති අනුකූලව ඖෂධීය ගුණයක් හැටියට ඖෂධ හදන්න. එතකොට මේක අපේ තියෙන දේශීය විදිහට අපිට මේක ඖෂධ. දැන් අපි මේක ඇත්තටම මහා මේ විශාල මේ ඒ කියන්නේ පේන් කිලර් එකක් මේක. මේ කාන්සර් කියන්නේ පේන් කිලර් එකක්. එතකොට අපි දැන් ගත්තේ මේක 1961 මේක WHO එකෙන් අන්තරාදායක මේකේ දානකොට මේක කරන්න එපා කියලා සටන් කරා මේ රටේ ස්වාමින් වහන්සේ නම. කිරිල් වන විමල ඥාන මං හිතන්නේ ස්වාමින් වහන්සේ මේක කරන්න එපා. මේක මහා විශාල ඖෂධයක් අපිට ලැබිලා තියෙන මහා නිධානයක්. මේක කරන්න එපා. මොකද ඒක කලේ අපිට ওই පැනඩෝල් ඒ වගේ කෙමිකල් ඖෂධ හඳුන්වා දෙන්න ඕනේ හින්දා මේ රටේ. දැන් අපේ රජ කාලේ පැනඩෝල් තිබුණේ නැහැ මේ රටේ. ඒවා තිබුණේ නැහැ. ඇත්ත වශයෙන්ම මේ හැම දෙයකටම කාන්සර් පාවිච්චි කරා. මේ ඖෂධේ හැම දෙයකටම පාවිච්චි කරා මේක පේන් කිලර් එකක් හැටියට. මේ රටේ. දැන් ලෝකේ නීතිගත කරලා තියෙන රටවල් මොනවද මේ? ඔව් නීතිගත කරලා තියෙනවා රටවල් 10ක් නීතිගත කරලා තියෙනවා. මම කියන්නම් මම මේ රටවල් ටික මෙතන ලියාගෙන ආවා. මට මතක නැති වෙයි කියලා. දැනට ලීගලයිස් කරලා තියෙනවා 10ක් කමර්ෂල් සේල් එකට මේ රට. ඒ තමයි ඒක සේල් එක කමර්ෂල් සේල් කියන්නේ රික්‍රියේෂනල් පර්පසස් වලටත් පාවිච්චි කරන්න පුළුවන් රටවල් 10ක් මේක කළා තියෙනවා. USA වල මම කිව්වා වගේ ප්‍රාන්ත මේ ස්ටේට් 52කින් 19ක් තියෙනවා. අනිත් ඒවා තමයි කැනඩා, තායිලන්ඩ්, යුරුග්වේ, සවුත් ඇෆ්‍රිකා, නෙදර්ලන්ඩ්ස්, මෙක්සිකෝ, මාල්ටා and ජෝර්ජියා. ඒ රටවල් තමයි මේක ඒවට රික්‍රියේෂනල් පර්පසස් වලට මේවා කළා තියෙනවා. එතකොට රුවන්ඩා කියන රටයි මලාවි කියන රටයි ළඟදී ලීගලයිස් කරා. මම ඒකයි කිව්වේ මලාවි වල දැන් මේක අර කැන්සර් වලට දෙන්න ටැබ්ලට් එකක් ලීගලයිස් කරනවා කියන්නේ ඒක නීතිගත කරනවා කියන වචනේ ඔබතුමිය පාවිච්චි කරන්නේ වැරදි වචනයක් නේද? ඒ කියන්නේ දැන් කැනඩාවේ ගත්තොත් එහෙම ප්‍රාන්තකින් ප්‍රාන්තයකට මේක ට්‍රාන්ස්පෝර්ට් කරන්න බෑ. දැනටත් කැනඩාවේ නීති සම්පාදනය කරගෙන යනවා වයස් සීමාවල් වැඩි කරන්න, භාවිතය අඩු කරන්න. ඒ කියන්නේ මෙතන තියෙන්නේ නීතිගත කිරීමකට වඩා පවතින යම් නීති ලිහිල් කිරීමක්. ඔව්. දැන් ඔබතුමිය නීතිගත කරනවා කියන වචනය නීතිගත කරනවා කියන්නේ මේකට ලීගැලිටි එකක් දෙන එක. ඒ කියන්නේ දැන් මේ ඔක්කොම අපි අපේ රටට හරියන විදිහට අපි මේක නීත්‍යානුකූල භාවයක් ඇති කරන්න ඕන. මොකද මේක දැන් ළඟදී ඒ කියන්නේ 2020 දෙසැම්බර් මාසයේ 2 වෙනිදා හරියට කියනවනම් දිනේ WHO එකෙන් අන්තරාදායක ඖෂධ කියන එක අයින් කළා. අවුරුදු ගානකට පස්සේ මේක වෙන අන්තරාදායක එකක් නෙමෙයි කියන එක. ඩ්‍රග් එකක් නෙමෙයි. ඩේන්ජරස් ඩ්‍රග් ලිස්ට් එකෙන් අයින් කරා. එතකොට මේක මේ එක තැන් අනුව මේක ලීගලයිස් කරලා තියෙන්නේ ඒ පළාත්වලට ආවේනිකව මේක කල්ටිවේට් කරලා ඒගොල්ලන්ට මේක එක්ස්පෝර්ටේෂන් වලට. දැන් මේක ගොඩාක් රටවල් වලින් ලොකු ඉල්ලුමක් තියෙනවා මේකට, විශේෂයෙන්ම යුරෝපියන් රටවල් වල ඉල්ලුමක් තියෙනවා මේකට. එතකොට මේක ඇවිල්ලා දැනට එස්ටිමේට් කරලා තියෙන විදේශ විනිමය ඩොලර් බිලියන 100 ගානකට එහා. يعني 100කට එහා. හරිද? ඩොලර් බිලියන. සමාවෙන කියන්නේ ලංකාවෙන් ඩොලර් බිලියන 100කට එහා ආදායමක් ගන්න පුළුවන් කංශවලින්? නෑ ලංකාවේ නෙමෙයි. මේක 2030 වෙනකොට ඩොලර් බිලියන 100කට එහා එන ආදායම. ඒ ඔෆිෂල් එක. හැබැයි unofficial unverified විදිහට මේක කියන්නේ ඩොලර් බිලියන 300කින් එහා එන ආදායමක් එන මේ එක්ස්පෝර්ට් වලින් ආදායමක් එන ඖෂධයක්. එතකොට තවත් මේකේ තියෙනවා මේකේ අර තෙරපියුටික් පර්පසස් වලට ලීගලයිස් කරලා තියෙන රටවල් වල පාවිච්චි කරනවා. මොකද මේකේ අර මං කිව්වා වගේ ඇන්සයිටි කියන එකට, විෂාදයට මිනිස්සු මේකෙන් ගොඩක් අර කාම් වෙනවා කියන එක. ගොඩක් අයට ඒක පාවිච්චි කරනවා. කවුද කියන්නේ? කවුද මොකද්ද කොමන වාර්තාවල රිසෝසස් මේවයි තියෙනවා ඔක්කොම. දැන් අමුතුවෙන් දැන් අපි දන්න විදිහට කංසා පාවිච්චිය හරහා විශාල ව්‍යසනයක් වෙන මනුස්ස ජීවිතේට. කොහෙදද?
විහසනයක් වෙලා තියෙන්නේ. කංශ පාවිච්චි කරලා. කංශ භාවිතය කියන්නේ ඔබතුමිය කියන්නේ මේ කංශ භාවිතය කියන්නේ හොඳ දෙයක් කියලාද? ඒ කියන්නේ පුද්ගලික කංශ භාවිතය ඉතිහාසයේ ඉඳලම රජවරු ඉඳලම පුලතිසි රාවණා ඉඳලම භාවිතා කරලා තියෙනවා කංශ. කංශ කියන්නේ දුම්බීමක් පමණක් නෙමෙයි. නෑ කොතනද මේ වාර්තාව තියෙන්නේ? රාවණා ඉඳලම පාවිච්චි කරලා තියෙන වාර්තාවක් කොහෙද? නෑ ඒවා තියෙනවා. ඒවා ඉතිහාසයේ අපි ගිහාම අපේ මෙච්චර කල් ඔය ඉතිහාසයේ කතා නොකරපු ඉතිහාසයක් මෙච්චර කල් කතා නොකරපු ඉතිහාසයක් 1800 ගණන් වල ඉතිහාසයක් එකපාරටම 2020 19 එන්නේ මොකද? ඒ මැද තිබුණ පරතරයේ ඒ ગેප් එක ඒක කියන්නේ මම දන්නේ නැහැ. මේක කීප දෙනෙක් කතා කරා පහුගිය කාලේ. හැබැයි ඒක කතා කළාට ඒක එතනින්ම නැවතුණා. මොකද අර මිනිස්සු මේකට විරුද්ධත්වයක්. දැන් අපි කංශ කියපු ගමන්ම පුදුමාකාර හිතන්නේ ගංජාකාරයෙක් කියලා කියනවනේ. මේක අපේ මිනිස්සුගේ මනසට ගිහින් තියෙන මේක මත්ද්‍රව්‍යයක් හැටියට පාවිච්චි කිරීම සඳහා පමණයි පාවිච්චි කරන්න කියලා. නමුත් මේක මත්ද්‍රව්‍යයක් හැටියට පාවිච්චි කරනවා කියන එක නෙමෙයි මෙතන කියන්නේ. මේක අපි මම කිව්වේ මුලින් ඉඳන්ම මත්ද්‍රව්‍යයක් හැටියට මේක සම්පූර්ණයෙන්ම තහනම් විය යුතුයි රට තුල. මේක මත්ද්‍රව්‍යයක් හැටියට පාවිච්චි කරන්න ඉඩ දෙන්න බෑ. ඒක නීතියානුකූල වෙන්න බෑ. නමුත් අපි මේක නියාමනයක් යටතේ රජයේ අනුග්‍රහයෙන් මේක අපි වගා කරලා මේවා ඒ වගේම ප්‍රොසෙස් කරලා පිටරට යවන්න තමයි එක්ස්පෝර්ටේෂන් වල. ඔව් දැන් වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කරනකොට වෛද්‍යවරුන් මේ කංශා වලින් හානි වෙනවා කියලා මානසිකව හානි වෙනවා කියලා ශාරීරික හානිත් අපි දන්න අපේ ගම්වලත් තියෙන ගංජා ගැට තියෙන මිනිස්සු කියලා අපි කියවනේ යටිපත් කියනවා. හැබැයි ඒකත් උප්පු කරන්න විදියක් නැහැ. එහෙම කියලා තියෙනවා. ඔය ගංජා ගැට තියෙනවා අරම හැබැයි ඒක එහෙම උප්පු කරලත් නැහැ අදට. ඔය ඒක ඒ කියන්නේ ඔබතුමිය කියන්නේ මේ කංශා පාවිච්චිය ඒ කියන්නේ මානසිකව හෝ ශාරීරිකව හානියක් සිද්ධ වෙන දෙයක් නෙවෙයි ඕන කෙනෙකුට ඒක පාවිච්චි කිරීම ගැටලුවක් නැහැ. සද්දා අපි වැඩියෙන් සීනි කෑවොත් මොකද වෙන්නේ? අපිට දිය වැඩි හැදෙනවා. අපි වැඩියෙන් බත් කෑවත් අපිට ලෙඩ රෝග හැදෙනවා. ඕනම දෙයක් අපි ඕනාට වැඩිය ගත්තොත් ඒක හානිකරයි. එතකොට අපේ මේක පාවිච්චි කරලා ඒ කාලෙදී අපි කියනවා යෝධයෝ හිටියා කියලා ලංකාවේ. ඇත්තටම මේක මේ දුම්බීමක් හැටියට විතරක් පාවිච්චි වෙච්ච දෙයක් නෙමෙයි. අපේ කෑම වලට අදටත් මම දන්න තරමින් ගොඩාක් ගම්වල මිනිස්සු මේ කංශා පාවිච්චි කරනවා, මේ කංශා ඇට පාවිච්චි කරනවා කෑමට දාන්න. අදටත්. එතකොට මේක කෑම වගේ ගන්න පුළුවන්. මේක ඒ කියන්නේ ගුණාංගයක් තියෙන දෙයක් කෑම වලින්. ඒතර මේකෙන් හදන්න පුළුවන් විශාල කෑම තොගයක්. يعني සීරියල්ස් පවා හදනවා මේ කංශ මේ ඇට වලින් මේ හෙම්ප් එකෙන්. ඒතකොට මේ වගේ ප්‍රොඩක්ට්ස් ගොඩාක් හදනවා. කිරි හදනවා, අයිස්ක්‍රීම් හදනවා, තේ තියෙනවා. තේ ග්‍රීන් ටී වගේ මේක හදලා මේක පානය කරනවා. ඒතකොට මේක මේ බොනම මේ දුම්බීමක් හැටියට ගන්නම අවශ්‍යතාවයක් නැහැ මේක. අපිට ඒ වගේ ඕන තරම් මේක පාවිච්චියට ගන්න පුළුවන්. මොකද ඒ ගුණය අපේ ඇඟට එනවා. එතකොට මේකෙන් මේ ගොඩක් ඉන්නවා ඩයබටිස් තියෙන දියවැඩියාව තියෙන අය මේ පාවිච්චි කරපු එක මේ වගේ තේ පානය කරපු ඒගොල්ලෝ මේ වගේ ගත්තේ ඒගොල්ලන්ට මේ දියවැඩියාව රෝගය සමනය වෙලා තියෙන තැන්. මගේ පුද්ගලිකවම ඉන්නවා යාළුවෙක් ඒක වෙච්ච. එයා ඒ පුද්ගලිකව යාළුවෙක්ට දියවැඩියාව සමනය වුණා කියන එක කැන්සර් හොඳ වෙච්ච ඒගොල්ලෝ ඉන්නවා. ඇමතිවරියක් ඒක රජයේ වගකීම් තනතුරක් ගන්න ඇමතිවරියක් තොරතුරු නැතුව ඒ වගේ දෙයක් ප්‍රකාශ කිරීම නෑ ඒක අත්දැකීමක්. ඒක මගේම ළඟම ඔබතුමිය කියනවා මේක දියවැඩියාවට ඖෂධයක්. කැන්සර් එක හොඳ වෙච්ච දියවැඩියාවට ඖෂධයක්, පිළිකාවට ඖෂධයක්. හැබැයි කිසිම දෙයක් සනාථ කිරීම සඳහා කිසිම නෑ මේ CBD ඔයිල් එක පාවිච්චි කරලා තමයි ඒ ඔක්කොම මේ බෙහෙත් හදන්නේ. අපේ ඖෂධ හදන්නෙත් මේ CBD ඔයිල් එකෙන්ම තමයි. මොකද මේකේ තියෙන මේ කැනබිඩොයිල් කියන මේකේ තියෙන ඒ ඖෂධ ගුණෙන් තමයි මේ හැම එකකටම මේගොල්ලෝ මේක පාවිච්චි කරනවා. දැන් අදත් ආයුර්වේද අපි කතා කරොත් ආයුර්වේද දේශීය අපේ වෛද්‍යවරුන්ට මේගොල්ලෝ සියලු දෙනාම කියන එක එලාම මේක ඒගොල්ලෝ හැම බෙහෙතකටම පාවිච්චි කරනවා. ඒකයි මේක අපි වගා කරන්න දීලා තියෙන්නේ ලයිසන් දීලා තියෙන දේශීය වෛද්‍යවරුන්ට. සියලු දෙනාම කියන මම හිතන්නේ දේශීය වෛද්‍යවරුන් 100ක් ගත්තොත් 99ක්ම මේ ඒක පිළිගන්නවා. මේක පාවිච්චි කරන බව ඒගොල්ලන්ගේ මේ බෙහෙත් බට්ටෝරුවට පාවිච්චි කරන එකක්ම කියලා ඒගොල්ලෝ පිළිගන්නවා. හොඳයි. අපි කෙටි විරාමයක් ලබා ගනිමු. විරාමයෙන් පසු යලිත් හමු.
ওই দলীয় මහත්තයාගේ වාහනේනේ. හරි නෝනේ. බැසිකිලි ටිකක් අය කොන කරුණාස. ආයුබෝවන්. මට අඩි 5යි දෙයියන්ට අඩි 5යි. ඔය දැන් හිටියේ මේ ගෙදර. මේ ගෙදර? වටවලති සමගින් වවන රැල්ල රට පුරා පැල කරමු. කුණුවෙන්න තියෙනවා, කංකුන් තියෙනවා, ඒ වගේම නිවිති තියෙනවා. කොහොමද මේ වගේ හොඳ අස්වැන්නක් ගන්න හදාගන්න විදිය අපිට පොඩ්ඩක් කියන්න. අපි මේ පොලිතින් ඇත්තටම අර පොලිතින් බෑග් එකක තමයි මේ පස් පුරවල තියෙන්නේ. දි รา පත් වෙච්ච රොඩු, මතු පිට පාස් මේ කෙහෙල් කඳන් කෑලි මේ ඔක්කොම ಜಾති පුරවල තමයි මේ බෑග් එක පුරවගෙන තියෙන්නේ. ඊට පස්සේ මේකේ අපි මේ හැම තැනින්ම ගහලා තියෙනවා මුකුණු වෙන දඬු. තැනින් තැනින් ගහලා තියෙනවා. ප්‍රධානම අපි කුඹුරකට ගිහිල්ලා කුඹුරේදී කඩා ගන්න මුකුණු වෙන්න මේක තමයි. මේක තමයි වෙද මුකුණු වෙන්න කියන්නේ. මේ මුකුණු වෙන්න කුළුණ හොඳටම ඇති ගෙදරකට. මේක අපි රත්තු මුකුණු වෙන්න කියන්නේ මේකත් ආහාරයට ගන්නවා. මේක ප්‍රධානම ලස්සනයි. එතකොට අපිට මේ වගේ කුණක් හදාගත්තට පස්සේ අවුරුදු ගාණක් මේ කුළුණෙන් මුකුණු වෙන්න කඩාගත්තා. ගෙදරට අවශ්‍ය එදිනදා හැමදාම කතා කරනවා. එතකොට පිරිසිදුයි ඒ වගේම සාර්ථකයි ලා මුකුණු වෙන්න තියා කෙවලේ කඩාගත්ත පෙස් ගතිය මේ ඔක්කොම ටික තියෙනවා ඒකේ. අවුරුද්දක් දෙකක් හොඳට හැටි අපිට කොල ගන්න පුළුවන්. වවන රැල්ල රට පුරා පැල කරමු. ඔබේත් ඔබේ ආදරණීයන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් සටන් කරන අපේ ඩෙටෝල්. සර් පොත බැලුවා. සැහුවා ගෑණියද පිරිමියෙක්ද? ඇයි සර්? බලපන් මේ අකුරු. පිරිමියෙක්ගේ අකුරක් වුණාම පෞරුෂයක් තියෙනවා. රණවිරයෙකුගේ මලකම්ම දවසේ පයට පෑගෙන මලක් වෙන්න ප්‍රාර්ථනය හරිම උතුම්. නාකි මිනිස්සෙක් සින්දුවක් අහගෙන ඉන්නකොට අපි කියනවා දන්න අර නාකිය සින්දුවක් අහගෙන ඉන්නවා කියලා. නෑ. අපි මිනිස්යා දෙස බැලිය යුතු ආකාරය පිළිබඳව හැදෑරීමක් අවශ්‍යයි. අඳුරු කුටිය තුල තොරගුළුලාදින මාත්‍රා හිට රාත්‍රී 10:10ට නව සර්ෆ් එක්සෙල් කම්ෆර්ට් ප්‍රීමියම් සෝන සමගින් ඔබේ දරුවාට සිග්නල් දන්තාලේපීන් දත් කුහරවලට එරෙහිව වැඩි ආරක්ෂාවක්. ලෝක ළමා දිනය සමරන්න ඔබත් ස්වර්ණ වාහිනිය සමග එකතු වන්න. ළමා දිනය නිමිත්තෙන් ස්වර්ණ වාහිනිය නිර්මාණය කරන තේමා ගීතයට ඔබේ නිර්මාණශීලී පද රචනය අදම එවන්න. ලස්සනම ලස්සන පද රචනය මෙවර ස්වර්ණ වාහිනී ළමා දින සමරුමේ තේමා ගීතය ලෙස ගීතවත් වෙනු ඇති. ඔබේ නිර්මාණය නිෂ්පාදක ලෝක ළමා දිනය ස්වර්ණ වාහිනී අංක 676 ගාලු පාර කොළඹ 3 ලිපිණයට තැපැල් කරන්න. අයඩෙක්ස් විනාඩි 4කින් ක්‍රියා කිරීම ආරම්භ ඇතුළත දිමීම සමනය කර අනෙකුත් වේදනාවන්ට දික්මන් සහනය ලබා දේ. ඔබත් අපිත් කරන පුංචි දෙයකට පුළුවන් ලොකු වටිනාකමක් ගන්න. කීල්ස්. ඒක නෙමෙයි දේවේන්ද්‍ර. ලක්මිගේ අම්මා බන්ධනාව කැනඩා ගෙනියන්න ඉල්ලුවද? ඔයාට කවුද කිව්වේ? දවසක් මම ඔෆිස් එනකොටමයි සෙහාන් සරුත් ආවේ. මගේ දිහා බැලුවා බැලිල්ලක් මට ටොයිලට් බරකුත් ආවා. ටොයිලට් බර වෙඩිම කිව්වේ අපි දෙන්න වෙඩින් එකට. ඔයා දෙමළ නෙල්ලක් වගේ ඉඳී. සංසාරික ප්‍රේමයක අරුමය. ඔබ යළිත් එක්වන්නේ ඉර හරිකරින් සාකච්ඡාව සමග අද අපේ ආරාධිතයා සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනාගමගේ මහත්මිය.
ඔබතුමිය මේ රාජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට දියුරුම් දීමත් එක්ක වැඩ බාර ගැනීමත් එක්ක අපි දැක්කා මාධ්‍යවේදීන් අහ ප්‍රශ්න වලට උත්තර දෙද්දී කිව්වා කංශ අපනයන සම්බන්ධයෙන් කාරණේදී මම විශ්වාස කරනවා මට ඒ දේ කරන්න පුළුවන් බලයක් දැන් මේ අමාත්‍යාංශය හරහා ලැබිලා තියෙනවා කියන කාරණේ. හැබැයි දැන් ඔබතුමියත් දිගින් දිගටම කියනවා මේක නීතිගත කරන්න ඕන සහ අපනයන ක්‍රියාවලියට මේක එන්න ඕනි කියලා. මේ වෙනකොට ඔබතුමිය යම්කිසි යෝජනාවක් රාජ්‍යයෙන් කරලා තියෙනවද? යම්කිසි අනපනතක් නිර්මාණය කරන්න හෝ හදන්න සැලැස්මක් තියෙනවද? මොකද කටවචනට කිව්වට මේවා කරන්න බෑනේ. ලොකු නීතිමය ප්‍රොසෙස් එකක් තියෙනවා. මොකක්ද ඒ වෙනුවෙන් කරලා තියෙන්නේ මේ වෙනකොට? ඇත්තටම මට අමාත්‍ය ධූරේ හම්බෙච්ච එකෙන් මට මේක කරන්න බලයක් නෙමෙයි ලැබිලා තියෙන්නේ. හැබැයි මට මම බැලුවේ මේකේ රටේ ආර්ථික තත්ත්වයත් එක්ක තමයි මම මේක ගැන කතා කරන්න ගත්තේ. මොකද අද මේ රටේ ආර්ථික තත්ත්වයත් එක්ක මම මේක ගැන කතා කරන්නේ මොකද අපිට මම දකිනවා, පේනවා, අපි දන්නවා අපිට ලැබෙන මේ ඔක්කොම ඔෆිෂල් රිපෝට්ස් එක්ක ලැබෙන මේකට කොච්චර ඩොලර් බිලියන ගාණක ඉන්කම් එකක් ලෝකෙ වටේ මේකට තියෙනවද කියන එක. ලෝකයේ අනිත් රටවල් හම්බ කරනවා මේකේ. ඔව් සමහරවිට ඒ ආදායම් සම්බන්ධයෙන් නිල දර්ශකයක් තියෙනවද මේ වෙනකොට මේ යුරෝපයේ මෙච්චරක් ආදායම් අරන් තියෙනවා ඊට පස්සේ වෙනත් රටවල් මෙහෙමයි කියලා එහෙම නිල සංඛ්‍යාලේඛනයක් තියෙනවද? ඒ නිල සංඛ්‍යාලේඛනයක් අපිට ඉන්ටර්නෙට් එකට ගියා නම් Google මේ කියන්නේ ඒකට ගිහිල්ලා අපි බැලුවොත් එහෙම මේ රට මෙච්චරක් අරන් තිබුණා. චීනෙන් තිබුණා 58 මිලියන් එක අවුරුද්දකට. ඒ වගේ ඔස්ට්‍රේලියාවේ තිබුණා 72 මිලියන් ඩොලර්ස්. ඒ කියන්නේ වාර්ෂික. එහෙම එකතු වෙනවා. දැන් අපි දැක්කා තායිලන්තයේ ගිය මාසේ තිබුණා එක්සිබිෂන් එකක්. ඒ කියන්නේ ඒගොල්ලෝ ලීගලයිස් කරලා මාස 6ක්වත් නැහැ. එතකොට ලීගලයිස් කරා කියන්නේ ඒගොල්ලන් ලීගලයිස් කරලා ඒගොල්ලන් හදුවා ප්‍රොඩක්ට්ස් මේකෙන්. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රියල් ප්‍රොඩක්ට්ස්. මොකද මේකෙන් හිතා ගන්න බැරි දේවල් හදන්න පුළුවන්. ඇඳුම්ද මේ මම වුණත් පාවිච්චි කරනවා මේකේ ෂැම්පූ, කන්ඩිෂනර්, ටූත් පේස්ට්. මගේ ගෙදර මේක මම පාවිච්චි කරනවා. මේව රටේ ඉඳලා ගෙන ආපු ඒවා. මෙහෙට. එතකොට මේකේ ක්‍රීම්ස්, මූණේ ගාන ක්‍රීම් ටික. ඔබතුමී භාවිතා කරනවා? මම පාවිච්චි කරනවා. මෙහි ඒ වගේ නිෂ්පාදන භාවිතා කරන්න තාම නීතිය නෑ. ඒකේ කිසි ප්‍රශ්නයක් නෑ. ඒකේ නීතිය ඒ කියන්නේ ඒක ඉලීගල් නෑ. මේවා ප්‍රොඩක්ට්ස්. මේක ඇවිල්ලා දැන් ටූත් පේස්ට් එක අපි කන්නේ නැහැ දත්ම දින එක. මේක ඇවිල්ලා අර හෙම්ප් එකෙන් හදලා තියෙන මේ ප්‍රොඩක්ට්ස් මේවා ඔක්කොම. එතකොට මේකේ ක්‍රීම් තියෙනවා. මේකේ කරන්න බැරි දෙයක් නෑ. මේකෙන් හදනවා ටෙක්ස්ටයිල්. මේකෙන් ඔයා දන්නවද කොච්චර කඩදාසි අපිට මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා? හෙම්ප් එකෙන්. මේ හෙම්ප් කියන එක මත් වෙන එක නෙමෙයි. මේක නිකන් ඒ හෙම්ප් කියන්නේ වෙනම එකක්. අර THC අගේ වැඩි වුණාම තමයි මේ මත් වෙන එකට යන්නේ. ඒකේ නැති එක තමයි හෙම්ප් එකේ THC අගේ 1%යි. ඒක අපි වගා කරා නම් අපිට මේ පත්තර කඩදාසි අද තියෙන ප්‍රශ්නේ නෑ. රටවල් වලින් අපනයනය කරන්න ඕනේ අපිට. ආනයනය කරන්න අවශ්‍ය නෑ අපිට. මෙහෙට ඉම්පෝට් කරන්න ඕන වෙන්නේ නැහැ. අපිට මේ රටේ හදන්න පුළුවන්. එතකොට ඒ ඔක්කොම කරන්න ඕන හින්දා තමයි මම ඒ දකින්න හින්දා තමයි මේ රටට එන මේ දේවල්. දැන් අර මං කිව්වා වගේ තායිලන්තයේ හදන ප්‍රොඩක්ට්ස් ටික බලන්න විතරක් ඒගොල්ලන්ගේ ඇවිල්ලා තියෙනවා 2.2 මිලියන් මේ ටුවරිස්ට්ලා. ලෝකෙ වටෙන් ඇවිල්ලා තියෙනවා මේ රටට. මේක නිකන් බලන්න මොනවද මේකේ ඔපචුනිටිස් කියලා. මේකෙන් ගන්න පුළුවන් ප්‍රොඩක්ට්ස් මොනවද කියලා. ඒවා නරඹන්න ඇවිල්ලා තියෙනවා. එතකොට මේක මම දැනට ජනාධිපතිතුමත් එක්ක මේක ගැන කතා කරලා තියෙනවා. මම හිටපු ජනාධිපතිතුමාටත් මේක කියලා තියෙනවා. එතුමාගේ අකමැත්තක් තිබෙත් නෑ මේක අපි හරි. එතුමා කැමැත්ත දුන්නා. එතුමා කැමැත්ත හිටියා. අනිවාර්යයෙන්ම කිව්වා මේක අපි බලලා අපිට කොහොමද මේක නීත්‍යානුකූලව රටට මේකේ හානියක් නොවන විදිහට අපි කරන්න ඕනේ. ඔබතුමී මේ සම්බන්ධයෙන් කමිටුවක් පත් කරා කියලා මීට පෙර ප්‍රකාශ කළා දුන්නා. කවුද ඒ කමිටුවේ ඉන්නේ? මොකක්ද ඒ කමිටුව හොයන්නේ? දැනට අපි ඒකට කමිටුවක් පත් කරන්න කියලා අපි මම ජනාධිපතිතුමාට ඉල්ලීමක් කරලා ඒක ජනාධිපති ලේකම්තුමාට දන්නලා එතුමා යටතේ අපි කමිටුවක් පත් කරගෙන ගියා. මේකට සෑම අංශයකම කෙනෙක් මේකට දාන්න ඕනේ මේ කමිටුවට. ඒ කියන්නේ ආරක්ෂක අංශයෙන්, මුදල් අමාත්‍යාංශයෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්, එතකොට මේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන්, ඒ කියන්නේ යුනිවර්සිටිස් ගොඩාක් මේගොල්ලෝ කරලා තියෙනවා රිසර්ච්. මේක ගැන යුනිවර්සිටිස් ගොඩක් මම හිතන්නේ රුහුණ යුනිවර්සිටි එකේ තියෙනවා ලොකු මේ රිසර්ච් එකක් කරලා මේ මට ඒක එවන්නම් කියලා කිව්වයි රිසර්ච් එකේ මහාචාර්යවරයා. ඒ වගේ රිසර්ච් කරලා තියෙනවා. අපි දැක්ක පහුගිය කාලේ ડોક્ટર වැලියන්ගේ කියන එයා කරලා තියෙනවා ලොකු විශාල එයා PhD කරන් තියෙනෙත් මේකේ. මේක රිසර්ච් එක කරලා මේකේ තියෙන වැලියු එක හොයලා. එතකොට මේ කමිටි එකේ ඒ වගේ අපිට අවශ්‍ය කරන රටේ මේ කියන්නේ මේ process එක ගෙනියන්න මේක ඉදිරියට ගෙනියන්න කොහොමද මේ රටට ඔබින විදිහට අපේ ලංකාවට සුදුසු විදිහට
කොහොමද අපි මේක නියාමනයක් යටතේ රජයේ අනුග්‍රහයෙන් මේ ආරක්ෂාවත් ඇතුව කොහොමද මේක අපි වගා කරලා පිටරටට යවන විදිය මේ ඔක්කොම මේ සියලු දෙනාම ඇතුළුව කමිටියක් පත් කරන්න තමයි මගේ ඉල්ලීම තියෙන්නේ. ඔබතුමිය දැන් කිව්වට මේකෙන් මේ ලොකු ආදායමක් ලබන්න පුළුවන් ඒක ඉන්ටර්නෙට් එකට ගිහලා හොයාගන්න පුළුවන් කියලා ඔබතුමියට චෝදනාවක් එල්ල කරනවා පාහියංගල ආනන්ද හාමුදුරුවෝ මේ වෙනකොට ලෝකයේ මේ සම්බන්ධයෙන් තියෙන සමාගම් 6ක් ගැන සඳහන් කරලා ඒ සමාගම් 6 මේ වෙනකොට බංකොලොත් වෙලා තියෙනවා. ඔවුන් මේ සම්බන්ධයෙන් ආශ්‍රිත නිෂ්පාදන වල කඩාවැටීමක් තමයි තියෙන්නේ කියන කාරණාව. ඒ සම්බන්ධයෙන් තොරතුරු ඔබතුමියට වාර්තා වෙලා තියෙනවද? මේ කඩාවැටීමක් දැත්තටම තියෙන්නේ? කඩාවැටීමක් තියෙනවා නම් එන්න ඇයි මේ රටවල් ටික මේක මේ ලීගලයිස් කරගෙන යන්නේ? එච්චර කඩාවැටීමක් තියෙනවා නම් එහෙනම්. ගැන හාමුදුරුවෝ මේ වෙලාව අසත්‍ය ප්‍රකාශයක් කරනවා කියලා ඔබතුමිය කියන්නේ? හාමුදුරුවෝ මම හිතන්නේ මට තියෙන උන්වහන්සේට කියන්න ඉස්සෙල්ලම මේ අපේ ලංකාවේ ඉතිහාසයේ බලන්න ගිහින් මේ රට ගැන කොහෙද මේක නැවතුනේ? ඇයි මේක හැමතුන හේතුව? ඇයි මේක රටට සුද්ධු ඇවිල්ලා මේක නවත්තලා දැම්ම හේතුව? එතකොට මේවා පාවිච්චි වෙලා තිබෙනවද නැද්ද? මේක ඖෂධයක්ද නෙවෙයිද? මේ රිසර්ච් එකක් කරන්න ඕනේ ඉස්සෙල්ලා. හාමුදුරුවෝ මම කියන්නේ. උන්වහන්සේ මේක රිසර්ච් එකක් කරලා උන්වහන්සේට කරන්න තියෙන්නේ ඊට පස්සේ තීරණය කරන්න ඕන මේක ඇත්තටම මේකේ මොකද්ද මේ කියන්නේ කියන එක ඒ උන්වහන්සේ අධ්‍යයනය කරන්න. හැබැයි උන්වහන්සේ නම් කියන්නේ ඔබතුමියගේ කම්පැනි එකක් කරා මේ හදන නිෂ්පාදන ටික එක්ස්පෝර්ට් කරගන්න තමයි මේ try එක කියලා. මට නම් කිසිම කම්පැනි එකකුත් නැහැ. මට මේක වගා කරන්න කිසි අවශ්‍යතාවයකුත් නැහැ. එහෙම ඉඩකඩමුත් නැහැ. මට මගේ අවශ්‍යතාවයට මේක කිසිම උමනාවක් නැහැ. මොකද මට ඕන වෙලාවක ওই ප්‍රොඩක්ට් එකක් මට පාවිච්චියට ගෙන්න ගන්න පුළුවන්. මේ ක්‍රීම්ස් ටික, ටූත් පේස්ට් ටික, ඒ ටික ඔක්කොම මම ඕනනම් දැන් ෆොටෝස් ටික පෙන්නන්නම්. මේකේ කරලා තියෙන ප්‍රොඩක්ට්ස් ටික මොනවද කියලා. ඒවා අපිට පිටරටින් ඔය කවුරු හරි එනකොට ගෙන්නගෙන ඒ වගේ පාවිච්චියට ගන්න පුළුවන්. ඒකට මට මේ ප්‍රොඩක්ට්ස් හදන්න ඕනේ නැහැ. මට කියන්න තියෙන්නේ මේ රට මේ දෙයින් මේ කරන මේකේ තියෙන මේ ප්‍රොඩක්ට්ස් හදන්න පුළුවන් එක ව්‍යවසාදායකින් බිහි කරන්න පුළුවන් තරම මේ රටේ දරිද්‍රතාවය නැති කරන්න පුළුවන් එකක් මේකෙන්. එතකොට මේ වගේ ප්‍රොඩක්ට්ස් හදලා මේ රට තුල අපිට පිටරට යවන්න නම් මේ දේශීය දේවල් අපිට කොච්චර හදන්න පුළුවන්ද මේකෙන්? ඒ හදලා අපිට මොනතරම් මුදලක් මේ රටට ගේන්න පුළුවන්ද? මේ වගේ. ඉතින් ඇයි මේක ගැන ඒගොල්ලන් මං කියන්නේ උන්වහන්සේලා මේවා රිසර්ච් කරන්න ඕනේ. උන්වහන්සේ කියන දේ උන්වහන්සේගේ පැත්තෙන් ඒක බලන්න ඒක අනිත් අයත් එක්ක ගිහිල්ලා මම හිතනවා උන්වහන්සේ පොඩ්ඩක් කතා කරන්න ඕනේ මේ රටේ ඉන්න මහාචාර්යවරුත් එක්ක. මේක ගැන රිසර්ච් කරපු අයත් එක්ක. මේගොල්ලෝ කොහොමද මේවා රිසර්ච් කරලා තියෙන්නේ? මේකේ ගුණය මොකක්ද? මේගොල්ලන්ගෙන් අහලා බලන්න ඕන. මම දන්නේ මට හිතෙනවා එක වෙලාවකට උන්වහන්සේ මොකක් හරි කාගේ හරි කොන්ට්‍රැක්ට් එකක් අරන් කරනවත් දන්නේ මේ රට කඩාකප්පල් වෙන විදියට හැම දෙයකම මේ රටේ අද අපි මේ බංකලොත් භාවයට පත් වෙලා තියෙන්නේ. මෙන්න මේ වගේ මානසිකත්වයක්. දැන් ඔබතුමේ මේ ගැන කතා කරද්දී සමාජයේ ආందోලනයක් ආවනේ, කතිකාවතක් ගොඩනැගිලා ආවනේ. මේ වෙනකන් එහෙම කතාවක් ආවෙත් නැහැ. එතකොට සංස්කෘතියයි කංසා නීතිගත කිරීමේ අතරේ ගැටණයක් දැන් මේ වෙනකොට හැදීගෙන එනවනේ. ස්වාමින් වහන්සේලා මේ විදිහට කතා කරනවා, ඔබතුමීට විරුද්ධ වෙනවා, විවේචනය ලැබෙනවා. මේ ගැටණේ නැති කරගන්න ඔබතුමේ ගාව තියෙන යෝජනා මොනවාද? මෙහෙමයි ඉතින් එක ස්වාමින් වහන්සේ කෙනෙක් විතරනේ දැන් ඕක ගැටණයක් ඇති කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ අනිත් ස්වාමින් වහන්සේලා ඔබතුමීත් එක්ක එකයි. නෑ මෙතන මම දැකලා නැහැ කිසිම ස්වාමින් වහන්සේ කෙනෙක් වෙන ඇවිල්ලා කියනවා මේක කරන්න එපා කියලා. මම දන්නේ මට නම් හැමතැනම හම්බෙන ස්වාමීන් වහන්සේලා කියන්නේ ඔබතුමීගේ යෝජනාව හොඳයි. මේක ඖෂධයක්. මේක අපේ ඉතිහාසයේ ඉඳලා එන ඖෂධයක්. කංසා කියන්නේ අපේ සංස්කෘතියත් එක්ක බැඳිච්ච දෙයක්. අපිට ඒකෙන් ගැලවෙන්න බෑ. ඔබතුමිය කංසා නීතිගත කිරීම සහ අපනයන ක්‍රියාවලිය ගැන කතා කරනවා. මේ කංසා ගැන විතරක් ඔබතුමිය කතා කරනවා. කෙනෙක්ට කියන්න පුළුවන් මේ රට ඇතුලේ විශේෂයෙන්ම අපි ගමු අපේ කුළුබඩු සහ කුරුඳු මේ වගේ දේවල් මේ සුළු අපනයන භෝග වැවිලි කර්මාන්තය තුළ ප්‍රධාන වශයෙන් තියෙන මේවට ඉතාම ඉහළ ඉල්ලුමක් යුරෝපය තුළ සහ ජාත්‍යන්තරව තියෙනවා සෑම රටකම. කෙනෙක්ට තර්කයක් මතු කරන්න පුළුවන් අපිට කන් සමවවන්න ඕනේද ඩොලර්ස් ගේන්න, අපිට කන් සම රට යවන්න ඕනද සල්ලි ගේන්න? ඇයි අපිට අනිත් භෝග වගාවන් වලින් මේ ආදායම හොයාගන්න බැරි? පුළුවන්. ඇයි අපි කරලා නැත්තේ එහෙනම්? ඕක විතරක් නෙමෙයි. ඕන තරම් තියෙනවා මේ රටේ තවත් දේවල් වල්ලාපට්ට තියෙනවා. ඒව වලින් සුවඳ විලවුන්. දැන් මේ කංශ වලින් සුවඳ විලවුන් හදනවා. ලෝකේ. යුරෝපේ හදනවා මේ CBD ඔයිල් එක දාලා සුවඳ විලවුන්. හරිද? එතකොට වල්ලාපට්ටක් තියෙනවා අපිට මේ රටේ. එතකොට ඒකට කාලයක් යනවා. වල්ලාපට්ට සාමාන්‍යයෙන් එක පැලවෙන්න අවුරුදු 5ක් යනවා ඒකේ මේක ගන්න. නමුත් ඔයා දන්නවද කංශවල අවුරුද්දට 3 පාරක් හාවස් කරන්න පුළුවන්. බගාව.
මේකට දිලීර රෝග නැහැ. අලි ඇතුන්ගෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ මේ වගේ දේවල් වලට. එතකොට අපිට මේකට ওই කෘෂි රසායනික කිසිම දෙයක් අවශ්‍ය නැහැ. මේක නිකන් මේක අපේ රට තුල අපේ මේ තියෙන අපිට දීලා තියෙන දායාදය මේ මහ පොළව මේ ලංකාව මේ වගේ ග්‍රීස්ම රටක් මේ මහ පොළොවේ තියෙන මේ පස් ටික මේ තියෙන දේ අපි පාවිච්චි කරන්නේ නැහැ. අපි ඔහේ නිකන් දිදන් උඩ වාඩි වෙලා සාප කරන ලෝකෙටම ඉල්ලන් කනවා හැමෝගෙම. අද අපිට වෙලා තියෙන දේ. අද අපි අතපාණ්ඩ වෙලා තියෙන ලෝකේ හැම රටකටම වගේ. මොකද්ද අපිට අද වෙලා තියෙන්නේ? ඇයි අපි නිදන් උඩ වාඩි වෙලා එහෙම ඒවා තියාගෙන අපි හිඟා කරන රටක් බවට අදපත් වෙලා අද බංකලොත් බවටපත් වෙලා තියෙන එකයි. මම කියන්න දෙක දෙයක්. දැන් බලන්න අරාබිකරේ. කාන්තාරනේවා. අද අපේ මිනිස්සු වැඩට යනව නේද එහෙ? ඇයි ඒ රටට මේ රටට ස්වභාව ධර්මයෙන් දීලා තියෙන අපි දෙවියෝ විශ්වාස කරනවා අපි හිතනවා දෙවියන් විසින් දීලා තියෙන දේවල් තියෙන රටවල් වලට. සවුත් ඇෆ්‍රිකාවට රත්තරන් නිදි දුන්නා. සියරා ලියෝන් වලට ඩයමන්ඩ්ස් දුන්නා. UAE එකට කාන්තාරයට තෙල් දුන්නා. අද ඒගොල්ලෝ තෙල් ටික හාරලා ගත්තේ නැත්තම් අපි කවුරුවත් කාර් එකක් වැඩක් තියනවද? මොටර්සයිකල් එකක් වැඩක් තියනවද? කොහොමද අපි යන්නේ? කොහොමද පාවිච්චි කරන්නේ? නමුත් ඒගොල්ලන්ගේ තිබ්බ හේ නිදානය එළියට ගත්තා. ඒ එළියට ගත්ත හින්දා තමයි අපි ඒවාද පාවිච්චි කරන්නේ. එතකොට රත්තරන් නිදි ටික එළියට ගත්ත හින්දා තමයි සවුත් ඇෆ්‍රිකා කියන රට කොච්චර දුක් විඳ රටක්ද ඒක. නමුත් ඒගොල්ලෝ ඒක පාවිච්චි කරා ගොඩ එන්න. අද සවුත් ඇෆ්‍රිකා කියන්නේ මහ විශාල විදිහට දියුණු වෙච්ච රටක්. සියරා ලියෝන් කියන රටේ පිට මිනිස්සු ඇවිල්ලා ඒ දියමන්ති ටික ගන්නේ. ඔයගලන් බලන්න බ්ලඩ් ඩයමන්ඩ් කියන ෆිල්ම් එක. ඒ රටේ ඒ වෙන සිදුවෙච්ච දේවල්. එතකොට ඒ ටික තියෙනවා. ඒ වගේ හැම රටකටම ලෝකේ අපිට දීලා තියෙනවා දායාද කරලා තියෙනවා මේ ස්වභාව ධර්මයෙන් දේවල්. අපේ රටෙත් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා ස්වභාව ධර්මයෙන් අපිට දායාද කරපු. මූදෙන් වට වෙලා තියෙනවා මේක දූපතක්. අපි පාවිච්චි කරනවද මේක? මොකක් තරම් දැන් මම දැන් මේ සංචාරක රාජ්‍ය ඇමතිරි විදිහට මේ දූපතක් මේක. මොන තරම් මේ දූපත ප්‍රොමෝට් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ වෙලාවේ තියෙන හොඳම ඔප්ෂන් එක තමයි කංසා. නෑ. හොඳම ඒක එක ඔප්ෂන් එකක්. කංසාවල මෙච්චර සල්ලියක් තියෙනවා. මේකෙන් අපිට ඕනේ එක කොටසයි. අපි මේක කළොත් අපිට මේකෙන් කොටසක් ගන්න පුළුවන්. මොකද අපි අපනයනය කළොත් මේක වගා කරලා හරියටම නියාමනයක් යටතේ නීතිය යටතේ අපිට මේ බිලියන ගාණකින් කොටසක් ගන්න පුළුවන්. හැබැයි අපි හැමදාම බලන් ඉඳලා දැන් ඉන්දියාව පටන් අරන්. ඉන්දියාව ගුජරාතයේ පටන් අරන් තියෙනවා මේක නීති අනුකූලව වගා කරලා එක්ස්පෝර්ට් වලට. සහ මේගොල්ලෝ පාවිච්චි කරනවා දැන් ඊළඟට ප්‍රොඩක්ට්ස් වලට. ඒ වගේම තවත් රටවල් ෆීජි කියන රටපත්, තායිලන්තය කියන රට. දැන් අපේ ආසියාකරේ මේ රටවල් ටික එනවා මේකට. ඕස්ට්‍රේලියාව පටන්. චීනය කරනවා. එතකොට මේ රටවල් ටික ඔක්කොම මේක කරගෙන යන්නේ මේකේ යම් කිසි දෙයක් තියෙන හින්දානේ. නැත්නම් මිනිසුන් කරන්නේ නැහැ පිස්සුවට. මේකේ තියෙනවා මුදලක්. එතකොට ඒ මුදලෙන් අපිට කොටසක් මේ රටට ගත්තොත් අපේ මේ වෙලා තියෙන ණය අපි මේ විඳින දුක මේ රටේ මිනිස්සු මේ ජනතාව විඳින දුකෙන් මිදවන්න බැරිද මේක? එහෙම කරන්න පුළුවන්. ඒක මම දකිනවා. ඒකයි මම කියන්නේ. මේ දේවල් අපේ තියෙන ඔපචුනිටිස් අරගෙන මේ රට හදන්න ඕන අපි. පාවිච්චි කරන්න ඕන අපිට දීලා තියෙන දායාදවල් මේක. හොඳයි අපි තවත් කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසු යලිත් හමුවෙමු. දැන් මචං අපි අර නානගේ දුවලට සෙට් කරපු අර ගොන් ඔපරේෂන් තියෙන. ඒ වගේ ඔපරේෂන් දෙක තුනක් කරන්න වෙනවා. පරණ දේවල් වලින් තමයි මිනිස්සුන්ගේ අලුත් කෙරුවව දැනගන්න පුළුවන් වෙන්නේ. මං කවදාවත් ඔය පරණ දේවල් අමතක කරන ගෑණියෙක් නෙමෙයි. ඒ කියන්නේ මාටියත් මේ ගෑන් එකේ එකේ. එතකොට අපි කරන හැම දෙයක්ම මේ සෙට් එකම දන්නවා. ටීපෝල් දෙන අලුත් වෙලා දිස්නෝන නම් උසුබ ගන්නවා මුළුතෙන් ගිලෙ බෙන්දඩම්. ටීපෝල් දැන් අලුත් වෙලා ඩාලිවට්ල වෙතෙන් දිස්න දෙන්න සෝදන්න. ළමා දිනේ කියන්නේ අම්මා තාත්තා ළඟ ඉන්න ඔයාලට නම් ජීවිතේ සතුට පිරුණු දවසක්. ඒත් අම්මා තාත්තා ළඟ පාතක නැති දරුවෝ කී දෙනෙක් ළමා දිනේදීත් දුකින් කල් ගෙවනවද? ළමා දිනේ දවසේ එයාලට සතුට අරගෙන අපි යනවා එයාලා බලන්න. ඔයාටත් පුළුවන් පුංචිම පුංචි තෑග්ගක් හරි එයාලට දෙන්න අපිත් එක්ක එකතු වෙන්න. ඔයාගේ තෑග්ග සැප්තැම්බර් 20 දිනට පෙර
ළඟම පිහිටි ස්වර්ණමහල් ශාගාවට හෝ ස්වර්ණ වාහිනියට බාර දෙන්න. අපි පොරොන්දු වෙනවා ඔබේ තෑග්ගට අපේ තෑගිත් එකතු කරලා ඒ ආදරය ඔවුන්ගේ අතටම දෙනවා කියලා. ඔබේත් ඔබේ ආදරණීයන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් සටන් කරන අපේ ඩෙටෝල්. ගැඹුරු දිය නිසලයි කියලා කතාවක් තියෙනවනේ. ඇයි දේශපාලනය ගැන කතා කරද්දී ගැඹුරු දිය ගැන මතක් වුණේ? නෑ. දේශපාලනය මේ දවස්වල කැළඹිලි අඩු වගේද පේන්නේ. හැබැයි ඇත්ත ඊට වැඩිය වෙනස්. අන්න ඒ ඇත්ත අඩුවක් නැතුව දැනගන්න. Inside Politics. Inside Politics. බදාදා රාත්‍රී News at Night ප්‍රවෘත්ති ප්‍රකාශන පසු බලාපොරොත්තු වන්න. බිත්තර ප්‍රෝටීන් සහ නැචරල් ඔයිල් පහක සාරෙන් Sunsilk soft and smooth. ඩිලාන් වගේ මිනිහෙක්ින්ද අපි කලබල වෙන්න ඕනේ නෑ මමි. හැබැයි මිනිහව අන්ඩර්එස්ටිමේට් කරන්නත් එපා නෑ මම දන්නවා මිනිහා රිස්ක් එකක් කියලා. හැබැයි ඉතින් දැන් ඔය මේ හොස්පිටල් එකට හොයාගෙන ගිය දරුවා ඔයාගේම දරුවා කියලා කියන්නත් බෑනේ. මගේ විතරද? ඒත් හැමෝටම එක දෙයක් පොදුයි. ඒගොල්ලෝ කාටවත් තමන්ගේ ළමයාව නම් බිල්ලට දෙන්න. මට හිතා ගන්න බැරි මගේ අම්මට කොහොමද පුළුවන් වුනේ මා බිල්ලට දෙන්න කියලා. ඩිස්ක් එක වැටේද? රෙඩ් පොට් වේද? දැනුවත් වෙන්න. උදැසන 6:25ට පත්තරේ. ප්‍රධාන අනුග්‍රහය නෙස්ලේ නෙස්ටමෝල්ට් සමදා ඔබ බලගන්වන්න 100% සූදානම්. සම අනුග්‍රහය Pizza Hut හඳුන්වා දෙන Fantastic Four. හදවතේ රැඳුණු අපේකම එක්කල මාතර ෆ්‍රීලන් කුළුපඩු. පෙයාස් දැන් විශේෂඥ විශ්වාසය සමග බොන්දර මතක තියාගන්න මං කසාද බඳින්නේ ඔබ තාම දාන්න අර පරණ තැටියනේ බං. තමසෙට හොඳටම විශ්වාසද එමිනියා නෝනත් එක්ක කතා කරලා නැහැ කියලා. ජීවිතය කියලා කියන්නේ අපිට හිතුණු වෙලාවට අතහැරලා දාන්නවත් ඒකෙන් පැනලා යන්නවත් සුසු දෙයක් නෙවෙයි. මට ඕන වෙලාවට මං අල්ල ගන්නවා. මට ඕන වෙලාවට මං අතාරිනවා. මට ඕන වෙලාවට මං පැන්න යනවා. මං කලින් කිවි ගොඩාක් බොරු වුණාට උඹට කෙල්ල දෙන්නෙක් ඉන්නවා කිව්ව ගණන් ඇත්ත. ඒ කෙල්ල දෙන්න මොන් ගැන හිතනවා කියන එකත් ඇත්ත. දී යටින් ගින්දර ගෙනියන්නේ උනුයි ගින්දර පත්තු කරන්නේ උනුයි ගින්දර වල අයිතිකාරයෝ ඔක්කොම හොයාගන්න. යළිත් ඔබ එක්වන්නේ ඉරහරි කෙලින් සාකච්ඡාව සමග අද අපේ ආරාධිතයා සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය. ඔබතුමියත් එක්ක මේ කංසා මාතෘකාව සම්බන්ධයෙන් තව බොහෝ දේවල් සාකච්ඡා කරන්න තිබෙනවා. නමුත් ඒකම සාකච්ඡා කරොත් එimhe අපිට ඒකම මාතෘකාවක් විතරයි ඔව් අද කංසා ප්‍රෝග්‍රෑම් එකක් වෙයි. මේ මට එකම ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් ඔබතුමිය දැන් සෑහෙන කාලයක් තිස්සේ මේ සම්බන්ධයෙන් කතා කරනවා. පාර්ලිමේන්තුවෙත් ඔබතුමිය කතා කරා. නමුත් ඔබතුමියගේ මේ අදහස අරගෙන යන්න නැත්නම් ඔබතුමියට සහාය දක්වන්න කිසිම කෙනෙක් අපිට පේන්නේ නැහැ ප්‍රසිද්ධියේ. ඒ කියන්නේ ඇත්තට ඔබතුමියට සහයෝගයක් අනිත් අයගෙන් නැතුවද නැත්නම් වෙන හේතුවක්ද? නෑ මං දන්නේ මට නම් හැම කෙනෙක්ම කියන්නේ ඒගොල්ලන්ගේ සහයෝගය මේකට තියෙනවා. ඔබතුමියට කියනවා. ඔව් මට කියනවා. මාධ්‍ය හරහා කොතනින්වත් එළියට එන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මම දන්නේ ඔයගොල්ලෝ දන්නවද කියලා මේක නීතිපති දෙපාර්තමේන්තුවේ දැනටම කෙටුම්පතක් හදාගෙන යනවා. සිසිර ජයකොඩි ඇමතිතුමාට මේක බාර දුන්න ගෝඨාභය සර්. දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට. මේක බලන්න මේක නීතිය බලලා මේක අනුව මේක කොහොමද අපිට නීති අනුකූලව මේ විදිහට මේක හදාගන්න පුළුවන් කියන එක මේ දීලා තියෙනවා දැනටමත්.
හැබැයි ඒක අර අපි ඒකත් අරගෙන අපි බලන්න ඕන කොහොමද මේක ඉන්ඩස්ට්‍රියල් කමර්ෂල් එකක් කරන්න කියලා දැන්. ඒකයි මේකේ කරන්න තියෙන්නේ. ඔව් අපි මාතෘකා පොඩ්ඩක් මාරු කරමු. ඔබතුමියගේ තවත් ආందోලනාත්මක ප්‍රකාශයක් ඔබතුමිය මුල් කාලෙම කරා මේ රාත්‍රී ජීවිතය නයිට් ලයිෆ් ගැන. ඔබතුමිය කිව්වා මේ තැබෑරුම් ඇරලා තියන්න ඕන කියලා වියදම් කරන්න තියෙන මිනිස්සුන්ට මේක වියදම් කරන්න ක්‍රමයක් නැහැ කියලා. ඒකෙන් ඔබතුමිය අදහස් කළේ මොකක්ද? ඔබතුමිය ඒ මතය අදටත් ඉන්නවද? ඔව්. මම සාමාන්‍යයෙන් කියන දේවල් වගකීමකින් කියන කෙනෙක්. මම දෙයක් කිව්වොත් මම ඒක හොඳ තේරුමක් ඇතුව කියන කෙනෙක්. මම නයිට් ලයිෆ් කියලා කියපු එක ඇත්ත වශයෙන්ම දැක්කොත් එහෙම ගොඩාක් අය හිතන් ඉන්නේ නයිට් ලයිෆ් කියන්නේ ගණිකා වෘත්තිය කියලා. එක අතකට එහෙම හිතන මිනිස්සු ගැන දුක් වෙන්න ඕනේ. මොකද හේතුව අපේ රටේ දුක් වෙන්නත් ඕන දුක් වෙන්නත් බෑ එක අතකට. මොකද මේ ලංකාව කියන රට අපි ඒ කාලේ අපි පුංචි කාලේ ඉඳලාම අපි දැකලා තියෙනවා රාත්‍රී 8න් 9න් පස්සේ පාරට බැස්සොත් දැන් කවුරුවත් නැහැ පාරේ. නමුත් ඊට පස්සේ ওই රාත්‍රී 8-9ට පාරට බහිනවා කියන්නේ ගණිකා වෘත්තිය යෙදෙනවායි කියන එක. ඒක තමයි අපි නිකන් ඔළුව වලට ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. එතකොට දැන් ලෝකයේ අපි මෙතන හිර වෙලා හිටියට මේ මුළු ලෝකෙම අපිව පහු කරන් ගිහින් ඉවරයි. අපි යවට තියෙන මේ රටවලුත් අපිව පහු කරන් ගිහින් ඉවරයි. මොකද අපි එකතැන පල් වෙලා ඉන්නේ මේ රට දැන්. ඉතින් මම කියන්නේ රාත්‍රී ආර්ථිකයක් ගැන. මම කියන්නේ ඩේ ඉකොනොමි එකක් ගැන සහ නයිට් ඉකොනොමි එකක් ගැන. නයිට් ඉකොනොමි එක යටතේ තමයි නයිට් ලයිෆ් කියන එක එන්නේ. එතකොට මොකද වෙන්නේ මිනිස්සු අපි ඔක්කොම දැන් ඔයගොල්ලෝ වුණත් දවස් 30 අපි වැඩ කරනවා. මේ රටේ මිනිස්සු රස්සාව කරනවා, බිස්නස් කරනවා, ඔක්කොම කරනවා දවස් 30. ඒ කරන දේ ඒ මිනිස්සුන්ට හම්බ කරන දේ වියදම් කරන්න කාලයක් නැහැ. කාලය එන්නේ රාත්‍රියේ. එතකොට අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා දැන් මේ රාත්‍රියේ වියදම් කරන්න තැනක් නැති හින්දා කඩසාප්පු වහලා හෝටල් ටික මේ ඔක්කොම මේ සාප්පු සංකීර්ණ ටික වහලා මේ ඔක්කොම වහලා දැන් මං එනකොටත් පාරේ මං මහා ලොකු මේ ගාලු පාරේ එනවා ලයිට් උත් නිවලා වාහන දෙක තුනයි මේ රෑ 10ට මුකුත් නැහැ. කිසිම මේකක් නැහැ. බ්‍රයිට්නස් එකක් මේ දවස්වල දැන් ඩේ ලයිෆ් එකක් අතරින් නයිට් ලයිෆ් එකක් ගැන කතා කරන්න අමාරුයි. එතකොට මම කියන්නේ අපේ මිනිස්සු මොකද කරන්නේ පිට රටවල් වලට යනවා හම්බ කරලා අපේ රටෙන් හම්බ කරන මුදල් අරගෙන ඩොලර් බවට පරිවර්තනය කරලා අපේ මිනිස්සු යන සිංගප්පූරුව මැලේසියාවේ ඩුබායි අර හැම තැනම මේ සල්ලි ටික වේදම් කරන්න. මොකද ඒගොල්ලන් යන්නේ විනෝද වෙන්න. විනෝදම් කරන්න පවුලුත් එක්ක විනෝද වෙන්න යනවා තායිලන්තේ හැමතැනම යනවා. එතකොට එන ටුවරිස්ට්ලාත් එන්නේ මේ රටේ උදේ ඉඳලා ඒගොල්ලන් එක්ක බිස්නස් වලට එන අය බිස්නස් ටික කරනවා. හවස් වරුව වෙනකොට යන්න තැනක් නැහැ. හැම දෙම වහලා දාලා මේ රටේ. එතකොට අනිත් ටුවරිස්ට්ලා මොකද කරන්නේ? දවල් වරුවේ බීච් එකේ එක්ක ඇවිදිනවා එක්ක නැත්නම් කල්චරල් දේවල් වලට යනවා සීගිරි නරඹනවා හැමදේම තැන් වලට ගිහිල්ලා හවස හෝටලයට ආවහම ආයිත් මේ ඇඟපත හොදගෙන එළියට බහිනකොට රෑ 9යි වෙලාව 9ට බහිද්දී රෑ 11 වෙනකොට බාර් වහලා රෙස්ටොරන්ට්ස් වහලා කෑම නැහැ ලාස්ට් ඕඩර් එක 10 මාරයි ඊට පස්සේ බාර් එක වහනවා 11ට ඒ වෙයි එතකොට මේ මිනිස්සුන්ගෙන් අපි මේ සල්ලි ගන්නේ කොහොමද මේ ඩොලර් ටික ගහලා ගන්න බෑ. එතකොට අපි දෙන්න ඕනේ නැද්ද ඒගොල්ලන්ට වියදම් කරන්න ඔපචුනිටි එක. ඒගොල්ලන්ට මේ ඩොලර් එක ගෙනල්ලා දෙන්න තැනක් තියෙන්න එපයි අපිට. එහෙම නැත්නම් ඒගොල්ලෝ සාක්කුවේ තියාගෙන ඉන්නවා. එතකොට අපි මේක ගන්න විදිහක් හොයන්න ඕනේ. ගන්න විදිහකට ඔපචුනිටිස් දෙන්න ඕනේ. ඒකයි මං කිව්වේ රාත්‍රී ආර්ථිකයක් ඕනේ. මේ රටේ තියෙන මේක දූපතක්. හරිද? දැන් ඩුබායි වගේ තැනක් බැලුවොත් පැය 24ම. සිංගප්පූරුවට ගියොත් පැය 24ම. හරිද මැලේසියාවට ගියොත් ඒ වගේ තියෙන පැය 24 දැන්. ඒ වගේ මේ අපේ අවට තියෙන ඕන තරම් පැය 24. ඔබතුමා මොනවද යෝජනා කරන්නේ මේ රාත්‍රී ආර්ථිකය හදන්න මොනවද කරන්න ඕනේ? මේ රටේ රාත්‍රී ආර්ථිකය හදන්න නම් මේ රටේ අපි තියෙන්න ඕන ඔපචුනිටිස් මේ එන සංචාරකීන්ට විනෝද වෙන්න තැන් තියෙන්න ඕන. මේවයි ක්ලබ්ස් තියෙන්න ඕන. මේවයි කෑම තියෙන්න ඕන. ඒ කියන්නේ ස්ට්‍රීට් ෆුඩ් තියෙන්න ඕන, රෙස්ටොරන්ට්ස් අරලා තියෙන්න ඕන, බාර් අරලා තියෙන්න ඕනේ. මොකද සුරා බදු එකට තමයි වැඩිම රටේ බදු.
මේ රටේ. දැන් අපි මම යෝජනා කරා පාර්ලිමේන්තුවෙත් මේක. උදේ 9 ඉඳලා රෑ 9 වෙනකොට බාරක වහනවා. ඒ කියන්නේ පාරේ තියෙන ඒවා ටික වහනවා. එතකොට උදේ 9ට කිසිම කෙනෙක් යන්නේ නැහැ බාර එකකට මේ කිසි දෙයක් ගන්න. මම යෝජනා කරා පාර්ලිමේන්තුවේ මම මේ කතාව කිව්වා උදේ 10ට අරලා රෑ 10 වෙනකන් තියන්න. මොකද අර පැය මහ විශාල මේ වශයෙන් වෙනසක් වෙන පැයක් රැට. මොකද ගොඩාක් වෙලාවට මිනිස්සු සමහරලාට පාටිස් වලට සමහරලාට මිනිස්සුන්ට ඒගොල්ලන් ගිහිල්ලා බාර් වලට ගිහිල්ලා ඒක ගන්නවා. දැන් 9ට වහපු ගමන් මොකද වෙන්නේ? පිටිපස්ස දොරෙන් මේක යනවා. ඔබතුමී ওই කාරණේ මතද නොනින්දන කොළඹක් ගැන කතා කරා. ඔව්. මේක නොනින්දන කොළඹක් වෙන්න ඕන. කොළඹ විතරක් නෙමෙයි. මම කියන්නේ උතුරු නැගෙනහිරත් පළාත් තියෙනවා. ඒ පළාතුත් තියෙනවා ලස්සන තැන් මේ රටේ. මම දකුණ ගැන කියනවා. දකුණෙත් තියෙනවා ලස්සන මේ බීචස්, මේ ඒරියාස්, මේ සංචාරකයෝ යන මේ සියලුම දේවල් වල අපි තියෙන්න ඕන ලස්සනට මේ රටේ වියදම් කරන්න තැන් හදන්න ඕන. කෑම, බීම, කණ්ඩ, ළමයින්ට උනත් විනෝද වෙන්න. පවුල් පිටින් ඇවිත් විනෝද වෙන්න. නොනිදා ඉන්න. මේ කොළඹ තියෙන ඕන. මේ කොළඹ යන්නකො මේ ගෝල්ෆේස් එක තිත්ත කරවලයි. මේ සංචාරකයන්ට සුදුසු තැනක් නෙමෙයිද? එතකොට සංචාරකයෝ මොකද්ද කරන්නේ? හෝටලේ ඉඳගෙන සංචාරකයෝ කරන්නේ CNN දාලා නිවුස් බලනවා ලෝකෙ වටේ. හවස රෑ 10 11 දැන් දැන් ඔබතුමිය දැන් සංචාරක කර්මාන්ත ගැන කතා කරනවා. අපි සරලව මහ පොළොවට බහැලා දැන් ඉන්න තත්ත්ව ගැන අවංකව කතා කරන්න එපා. දැන් සංචාරකයෙක් රටට ගෙන්න ගද්දී අපි ඔහු ඉන්න හෝටල් කාමරේ වෙන්න පුළුවන්, ඔහුගේ ආහාර පාන ටික වෙන්න පුළුවන්. මේ මූලික දේවල් ටික අපිට දී ගන්න බැරි වෙලා තියෙනවා දැන්. එතකොට මේ සංචාරක කර්මාන්තයත් එක්ක ගැට ගැහිච්ච ආයතන දාමයක් තියෙනවා. ශේෂ්ත්‍ර ගණනාවක් තියෙනවා. දැන් මේ කියන අයට එන්න නම් ඉස්සල්ලා ඔබතුමිය හිතන්නේ නැද්ද සංචාරක රාජ්‍ය අමාත්‍යාංශයේ විදිහට අපි හිතමු හෝටල් කර්මාන්තය, අපි හිතමු ආහාර පාන අංශය, ප්‍රවාහන අංශය බරපතල විදිහට මේ අංශවලට යම්කිසි සහනයක් ලබා දීමේ වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යයි කියලා සංචාරකයන් ඉලක්ක කරගෙන. අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි. මොකද ඒව නැතුව සංචාරකයන්ට එන්න බෑනේ. දැන් මේක ඇවිල්ලා නිකන් මේකට කියන්නේ catch 22 situation එකක් කියලා. මොකද ඩොලර් ඕනේ මේවා ගන්න, ඩොලර් එන්නේ නැහැ මේ පැත්තේ. ඩොලර් එන්න ඕනේ, ඩොලර් දෙන්න. දැන් අපි ඉන්නේ ඒ වගේ සිටුේෂන් එකක. මෙහෙන් එන්නේ නැහැ, මෙහෙන් හැබැයි දෙන්න ඕනේ. එතකොට මෙහෙන් දුන්නේ නැත්තම් මෙහෙන් ගන්න බෑ. ඒ කියන්නේ ඉන්ධන ටික, ගෑස් ටික, අවශ්‍ය කරන දේවල් ටික ගන්න බෑ. ඇයි ඩොලර් නැහැ. ඒතකොට ඩොලර් එන්න විදිහක් නැහැ රටට. ඇයි සංචාරක ව්‍යාපාරයේ මේවා කඩා වැටිලා, මේ විදේශ විනිමයන විදිය නැවතිලා, මේ ඔක්කොම වෙලා තියෙනවා. නමුත් සංචාරක ව්‍යාපාරයේ විශේෂයෙන්ම ගත්තොත් ගොඩක්ම තියෙන ප්‍රයිවටයිස් තත්ත්වයක්. මේක ගොඩක්ම කරන්නේ ප්‍රයිවටයිසේෂන් එකකින්. මේක රජයෙන් කරන්නේ ටික කොටසයි. ඒක නියාමනයන්, ඒ කියන්නේ law and order එක, ඒ ටික සපයන එක. නමුත් මේ ඔක්කොම ගොඩක්ම කරන්නේ රටේ මේ සංචාරක ව්‍යාපාරය තුළ ප්‍රයිවට්. මොකද හොටෙලියස්ලා ප්‍රයිවට්. right? රෙස්ටොරන්ට්ස් කරන අය ප්‍රයිවට්. ගොඩාක් තැන්වල සංචාරකයෝ යන තැන්වල ප්‍රයිවට්. ඔය නයිට් ක්ලබ් එකක් කරන්නේ ප්‍රයිවට්. රජයෙන් නෙමෙයි ඒවා මුකුත් කරන්නේ. එතකොට අපි ඇත්ත වශයෙන්ම මේ මිනිස්සුන්ට සහන දෙන්න ඕනේ. දැන් මේ මිනිස්සු කඩා වැටලා තියෙන්නේ. පුංචියට කාමරේ හරි කුලියට දෙන අර Airbnb කියන තේවල් තියෙනවා රට තුල. එතකොට පුංචියට ඔය බුටික් හොටෙල්ස් තියෙනවා. ඒ මිනිස්සු ඔක්කොම මේ පහුගිය කාලේ මේ ඉකොනොමික් ක්‍රයිසිස් එකත් එක්ක කඩා වැටලා තියෙනවා. ඒකට මේක නගා සිටවන ක්‍රමයක් හොයන්න ඕන අපි. එහෙමනම් අපි ගේන්න ඕන ආයෝජකයෝ මේ රටට. ආයෝජකයෝ එන්න නම් මේ රට තුල අපි මේ රට දැන් අපිට මොකක්ද IMF එකෙන් මේ කියලා තියෙන්නේ? අපිට තියෙන ඕන ස්ටැබිලිටි එකක්. විශේෂයෙන්ම පොලිටිකල් ස්ටැබිලිටි එකක් තියෙන්න ඕන මේ රටේ. නැත්තම් මේ රට සංසුන් වෙන්න ඕන, ස්ටැබිලිටි එකක් තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් මේ රට තුලට මේ IMF එක කියන්නේ ඕගලන්ගේ ස්ටැබිලිටි එක ආවට පස්සේ තමයි මේ රටේ ඔයගලන්ට යම් කිසි දෙයක් කරන්න පුළුවන්. ඉතින් අපි පහුගිය කාලේ දැක්ක අරගල තිබුණා, මේ මිනිස්සු පාරට බැස්සා. අපි මිනිස්සුන්ට දොස් කියන්නේ. අරගලී කරපු කිසි කෙනෙකුට දොස් කියන්න බෑ. ඔව් සමහරවිට මම මගේ ප්‍රශ්නේ නැවත අහනවා. දැන් ඔබතුමිය පැහැදිලි කිව්වා ඒ බලපෑම් එල්ල වෙන ශේෂ්ත්‍ර සංචාරක කර්මාන්තය ඉස්සරහට ගෙනියන්න බැරි බාධා එල්ල වෙන ශේෂ්ත්‍ර. එතකොට මොකක්ද ලබා දෙන සහනය? ඒ ගැන සාකච්ඡා කරලාද මේ වෙනකොට? ඔව්. ඒ ගැන සාකච්ඡා කරනවා. ඒගොල්ලන්ට ලබා දෙන්න පුළුවන් සහන මොනවද කියලා අපි බලනවා. මොකද මේක නැවත අනිවාර්යෙන් නගා සිටවන්න ඕන. ඒ වගේම තමයි මම මේ කියන විදිහේ දේවල් කරන්න මේ රට තුල ඕන තරම් ඉන්නවා සල්ලි තියෙන කට්ටිය. මේ කියන්නේ ව්‍යාපාරිකයෝ ඉන්නවා. දැන් මේ වගේ දේවල් අපි ආරම්භ කරොත් මේවට ඉන්වෙස්ට් කරන්නත් කට්ටිය ඉන්නවා මේ රට තුල. ඕන තරම් ඉන්නවා. පිට රටවල් වලත් ඉන්නවා. අපිට කතාත් කරනවා. මාත් එක්ක කතාත් කරනවා. මේක රට ඇවිල්ලා ඉන්වෙස්ට් කරන්න ඕන තරම්. එතකොට මේ ඉන්වෙස්ට්මන්ට් එක අරගෙන අපි ඉස්සෙල්ලාම අපි මේක හදන්න ඕනි.
ඉස්සෙල්ලාම ආරක්ෂාවක් සලසන්න ඕනේ. හැමදෙම සමාවෙන්න සංචාරකයන්ට සේෆ්ටි කියන එක නම්බර් 1. ඔබ කියන්නේ ලංකාවේ දැන් ඒ ආරක්ෂාව නැද්ද? නෑ. ආරක්ෂාව නැහැයි කියන්නේ පහුගිය කාලේ අපි දැක්කනේ ඉමර්ජන්සි ලෝ ගෙනාවා. ඒක ගේන්න සිද්ධ වුණේ මොකද අරගලයේ වයලන්ස් එකක් බවට පත් වුණා. ඒකින්ද ඉමර්ජන්සි ලෝ එකක් ගෙනල්ලා ඒක අපිට සමනය කරන්න සිද්ධ වුණා. එතකොට ඒක දැන් අපි අයින් කරා. එතකොට දැනට ඉමර්ජන්සි ලෝ එකක් තියෙන වෙලාවක කිසිම දවසක කැමති නැහැ කවුරුත්. අපි යන්නෙත් නැහැනේ රටකට. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතුනාම. එතකොට ඒක අයින් කරන්නද සිද්ධ වෙනවා අනිවාර්යෙන්. එතකොට දැන් අපේ රටක ඒ තත්ත්වේ නැහැ. දැන් අරගලය වුණත් අපේ රටේ දැන් මේ තත්ත්වේ සමනය වෙලා තියෙන්නේ. මොකද දැනට මේ රටට දැන් ඉන්ධන ටික ලැබිලා තියෙනවා, ගෑස් ටික ලැබිලා තියෙනවා. ඒකින්ද මේ ප්‍රශ්න හින්දා තමයි මිනිස්සු පාරට බැස්සේ ඇත්ත වශයෙන්ම. ඔව් එමුතුමීනි දැන් ඔබතුමිය ඔය කංශ ගැනත් මීට අවුරුදු කිහිපයකට කලින් කතා කරා, නයිට් ලයිෆ් ගැනත් ඔබතුමිය කතා කළා. නමුත් අපිට පේනවා ඔබතුමිය මේ කතා කරනවා විතරයි කියලා. ඒ කියන්නේ ඔබතුමිය කලින් මුලදිම කිව්වා මේ සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් සහ බොහෝ දේවල් සම්බන්ධව ඔබතුමියගේ ප්‍රොජෙක්ට්ස් තියෙනවා කියලා. නමුත් අපිට ප්‍රොජෙක්ට්ස් පේන්නේ නැහැ. ඔබතුමිය කතා කරනවා විතරයි පේන්නේ. දැන් ඔබතුමියගේ කියන්නේ ඔබතුමියගේ අදහස් වටිනවා වෙන්නට පුළුවන්. අදහස් වටිනවා වෙන්නට පුළුවන්. දැන් නයිට් ලයිෆ් සම්බන්ධයෙන් සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ඔබතුමියගේ අදහස් වටිනවා වෙන්න පුළුවන්. නමුත් මේ අදහස් ක්‍රියාත්මක වෙන්න එපා. ඒතකොට මේක ක්‍රියාත්මක වෙන බවක් අපිට පේන්නේ නැහැ. ඔබතුමිය තනියම කියනවා. ඒතකොට කොතනද මේක ක්‍රියාත්මක වෙන්නේ? ඒ ක්‍රියාත්මක පරිසරය හැදිලා තියෙනවද? සංචාරකයෙක් මට දැන් ලැබිලා තියෙන එකේ හින්දා මට ක්‍රියාත්මක කරන්න පුළුවන්. මම ඒකයි කිව්වේ බලය මට දුන්නාට පස්සේ මට ඒ බලය ලැබුණාම මම මේ ඔක්කොම ක්‍රියාත්මක නෑ මේක මේ ඩයනාගමගේ සංචාරක ව්‍යාපාරයක් නෙවෙයිනේ. මේක ඩයනාගමගේ රටකුත් නෙවෙයි. එතකොට ඔබතුමියට සිද්ධ වෙනවා රටේ ප්‍රතිපත්ති හදන්න. එතකොට ඒ සඳහා මොකක්ද ඔබතුමියගේ වැඩපිළිවෙල කොතනද ඔබතුමිය යන්නේ? නෑ ඉතින් අපි මේ ප්‍රතිපත්ති හදලා කොහොමටත් ඕනම දෙයක් අපි අනිවාර්යයෙන්ම කැබිනට් එකට දාන්න අවශ්‍ය වුණොත් කැබිනට් එකට දාන්න ඕන. ජනාධිපතිතුමාට දැනුම් දෙන්න අවශ්‍ය වුණොත් ඒක දැනුම් දෙන්න ඕනේ. එතකොට ඒක ඒගොල්ලෝ බලන්න ඕන මේක අපි මම මේ කියන්නේ මොකද්ද කියලා. ඒගොල්ලෝ තේරුම් ගන්න ඕන. තේරුම් අලන් ඒගොල්ලෝ දැන් තේරුම් අරගත්ත පා පේන්නේ නැහැ. දැන් කවුරුත් ඔබතුමිය වෙනුවෙන් කතා කරන්නේ නැහැ. ඔබතුමියට පක්ෂව කතා කරන්නේ නැහැ. ඩයනාගමගේ නයිට් ලයිෆ් එක ඩයනාගමගේ තියාගන්න කියලා ඒගොල්ලෝ පැත්තකටලා ඉන්නවා. හැබැයි ඔබතුමිය මේක ක්‍රියාත්මක වෙන බවක් නැහැ. මම කියන්නේ මම මේ කියන දේවල් රටේ ජනතාවට තේරෙන කොටසක් ඉන්නවා, නොතේරෙන කොටසකුත් ඉන්නවා. දේශපාලනයේ තේරෙන කොටසකුත් ඉන්නවා, නොතේරෙන කොටසකුත් ඉන්නවා. මම මේ කියන දේවල් මට කරන්න නෙමෙයි. මට නයිට් ලයිෆ් එකක් අවශ්‍ය නැහැ. මට ඕන රටකට යන්න පුළුවන්. ඒක පැහැදිලි. නෑ ඒක පැහැදිලි. මේක කළොත් මේක මේ ලංකාවට. එතකොට මේක තේරුම් ගන්න ඕනේ මේ රටේ ඉන්න පාලනය කරන දැන් අපි පාලනය කරනවා කිව්වට අපි මේ පාලකේ කොටසක් නේ. එතකොට තනියම මම මේක ගෙනාවට මේක අනිවාර්යයෙන්ම මේ රටේ නීතිය එහෙම නැත්නම් කැබිනට් එක ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු මේ සියලු දෙනාටම මේක යන්න ඕනේ. එතුමාලා මේක තීරණය කරන්න ඕන. ඔව් මේ වැඩ කොටස හොඳයි. දැන් මේක අපි මේක ක්‍රියාත්මක කරන්න ඕන. දැන් රට තුල මේවා ගෙනල්ලා මං හිතන්නේ ගොඩක් අය ඉන්නවා. නමුත් මේක ගෙනල්ලා සමහරක් අය මේක ගිව් අප් කරලා මේ වැඩ වෙන්නේ නැහැ කියලා නිකන් ඉන්නවා. මොකද ඇත්තටම වැඩ වෙලා නැහැනේ. වැඩ වුණා නම් අපි අර මේ රට මේ තත්ත්වේ නැහැ. අනිත් එක ඔබතුමිය දැන් මේ ගේන මාතෘකා දෙකම දැන් ලංකාව බෞද්ධ ආගම තියෙන රටක්නේ. එතකොට ඔබතුමිය කියන මාතෘකා දෙකම සංස්කෘතිය සහ ආගම කියන කාරණය ආවම ගැටෙන මාතෘකා දෙකක්. එතකොට සමහරවිට ඔබතුමිය කියන දේවල් ඇත්ත වෙන්න පුළුවන්. නමුත් මේ ගැටීමක් ඇති වෙනවනේ. ඒ ගැටීමක් ඇති වෙන නිසාම ඔබතුමියට සහයෝගය දෙන්න නැතුව ගොඩක් අය කරාරනවා වෙන්න පුළුවන්. ඔබතුමියට එහෙම එකක් තේරෙනවද? එහෙම එකකුත් නෑ. මේක ගැටීමක් මන් දන්නේ ඇයි ආගමයි සංස්කෘතියයි මේ ඔක්කොම පටලවගෙන තියෙන්නේ කියලා. අපිට වැඩිය බෞද්ධ රටවල් තමයි තායිලන්තය. එතකොට ඒගොල්ලන්ගේ සංස්කෘතියක් නැති වෙලාවත් ආගම නැති වෙලාවත් නෑ. නමුත් ඒ රටවල් වල ඇත්තටම ගණිකා වෘත්තියක් නීතිගත කරලා තියෙනවා. ඇත්තම කිව්වොත් එහෙම. මේ සෑම දෙයක්ම available ඒ රටවල් වල. පැය 24 මේගොල්ලෝ මේ රටේ මේ රටේ මේ සංචාරක ව්‍යාපාරේ විශාල වශයෙන් වෙන රටක්. බෞද්ධ රටක්. ඉතින් මොකක්ද සංස්කෘතියටයි ආගමටයි වෙලා තියෙන්නේ? අපි ඇවිල්ලා වෙලා තියෙන්නේ අපේ අවුරුදු ගණන් 2000 ගණන් සංස්කෘතියක් ගැන කිය මේ රට අද බංකලොත්. මේ රට අද බංකලොත්. මේ රට අපි ගොඩ දැම්මේ නැත්තම් අපි ඉන්නේ අද ලංකාව මම සිම්ප්ලි කියන තැනක් තමයි අද ලංකාව පත් වෙලා තියෙන්නේ අපි සියලු දෙනාම do or die කියන තැනට ඇවිල්ලා තියෙන්නේ මේ රට. අපි ඔක්කොම මේකත් එක්ක වැළලෙන්න ඕනද මේ
අපිට මුකුත් නැතුව එහෙම නැත්නම් අපි සියලු දෙනා එකතු වෙලා මේක ගොඩ දාන්න ඕනේ. නෑ ඔබතුමිය කියන්නේ මේ ඒ තීරණ දෙකෙන් එකක් අපි ගන්න ඕනේ. අපි බංකොලොත් වෙලා තියෙන මේ 2500ක මේ ඉතිහාසයක් ගැන වංශික බල ගන්න එක ඒවත් එකතු වෙනවා. ඒවත් එකතු වෙනවා. ඒවා නැහැ කියන්න බෑ. ඒවත් එකතු වෙනවා. මොකද කරන්න හදන සෑම දේවල් වලටම හරස් කරනවා. හැම දෙයකම ගේනවා එක්කෝ කොටසක් ආගමක් ගේනවා, කොටසක් සංස්කෘතියක් ගේනවා. මොකක් හරි ගෙනල්ලා පටලවනවා, පටලවලා ඒක එතනින් නවත්තනවා. ඊට පස්සේ ඒ ව්‍යාපාරය වෙන්නේ නැහැ. ණය ගන්නවා රටවල් වලින් බාගෙට මේක හදනවා, බාගෙට අරක කරනවා. ඒක එතනින් නැවතිලා ඇයි මේකට ඇවිල්ලා එක්ක ආගමක් ගැන කියලා නවත්තන, ඒක සංස්කෘතියක් ගැන කියලා නවත්තන. අපි එතකොට ඒකේ තැන්වල බාගෙට හැමදේම කරලා හිර වෙලා. එතකොට කාගේද මේ සල්ලි? රටේ ජනතාවගේ සල්ලි. කවුද මේ ණය ගෙවන්නේ? රටේ ජනතාව මේ ණය ගෙවන්නේ. මේ බදු ගෙවන්නේ කවුද? රටේ ජනතාව. එතකොට ඒව දැන් මේ ඉකොනොමි එක මොකද්ද වෙලා තියෙන්නේ? අපිට මේ පහුගිය අවුරුදු දෙකේ මොකද වුනේ? අපිට කොවිඩ් කියලා වසංගතයක් ආවා. මුළු ලෝකෙටම ආපු පැන්ඩමික් එකක් ඒක. අපිට විතරක් නෙමෙයි. අපේ තියෙන ප්‍රශ්නය මොකද්ද? අපි යැපෙන්නෝ. අපි හැම රටකෙම ඩිපෙන්ඩ් වෙලා තියෙන්නේ. අපේ කියන දේශීය දේවල් අපි ගොඩනගලා නැහැ රටකට. මේ දේශීය අපි විවෘත ආර්ථිකයක් ගෙනල්ලා මිනිස්සු කම්මැලි වෙලා මේ විවෘත ආර්ථිකයවට පස්සේ තමන්ගේ දේ ගොඩනගා ගන්න කිසිම විදියකට දේවල් කරලා නැහැ. දැන් ඒ අතින් බලනකොට සිරිමාව බණ්ඩාරනායක මැතිණිය මොනතරම් දේවල් මේ රටේ දේශීය දේවල් පටන් ගත්තද මේ රට තුල ඒ කාලේ. එතකොට ඒ සියලු දේවල් එහෙම්ම නැවතිලා ගියානේ. මොකද මේ දේශීය දේවල් කතා කරනවා හැබැයි ඔබතුමා ක්‍රීම් ටික පිටරටින් ගේනවා. මේ නෑනේ. දේශීය හදන්න පුළුවන් කමක් කියන ඒකයි මම මේවා කරන්න කියන්නේ. අපි මෙහි හදමු. ඔබතුමිය ශ්‍රී ලාංකික පුරවැසිභාවයේ සහිත කාන්තාවක්? ඔව්. ශ්‍රී ලාංකික පුරවැසිභාවය තියෙනවා. ඔව්. ද්විත්ව පුරවැසිභාවයක්ද තියෙන්නේ? බ්‍රිතාන්‍ය පුරවැසිභාවය දැන් ඉවත් කරගෙන තියෙන්නේ. මම මේ රටේ පුරවැසියෙක්. බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ඉවත් කරගෙන. ඔව්. මට මගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලැබෙන්නේ මගේ මවගෙන්. මගේ මව බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්. මගේ ආච්චි සීයා බ්‍රිතාන්‍ය ජාතිකයෝ මේ රටේ. ඇවිල්ලා හිටපු බ්‍රිතාන්‍ය ජාතිකයෝ. දෙවන මහා ලෝක යුද්ධෙදී ආපු බ්‍රිටිෂ් ආමි ඔෆිසර් කෙනෙක් මගේ සීයා. මගේ ආච්චිත් එහෙමයි. අපි 1876 ඉඳලා එන ඒ පරපුරක් මට ඉන්නේ මගේ අම්මගේ පැත්තේ. එතකොට ඒක හින්දා තමයි මට ඒ ජාතික ඒ රටේ මම අවුරුදු 15 මේ රටෙන් ගිහිල්ලා එහෙ ඉගෙන ගන්න මගේ අම්මගේ රට ඒකට ගියේ හින්දා ඒක මට මගේ අම්මගෙන් ලැබිච්ච දේ. මගේ අම්මගෙන් ලැබිලා තියෙන දෙයක් තමයි බ්‍රිතාන්‍ය පුරවැසිකම. එහෙම නැතුව මම ගිහිල්ලා මං බලෙන් අරගෙන නැහැ. එහෙම ගිහිල්ලා. ඔබතුමිය අර මේ කලින් අපේ කතා කරානේ මේ නයිට් ලයිෆ් එක ගැන. දැන් කලින් කතා බහක් තිබුණා මේ වෙනම ප්‍රදේශ කැසිනෝ සම්බන්ධයෙන් විවෘත කරනවා කියලා. ඔබතුමිය යටතේ මේ වගේ ප්‍රදේශයේද ආයෝජකයෝ ඇවිල්ලා හිටිය ලංකාවටත් කලින්. නැවතත් ඒ ආයෝජනයේද? ඔව් දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ළඟදී දුන් පැනතක් මේ කැසිනෝ වලට මේක දෙන්න කියලා. මොකද එතුමාටත් තේරෙනවා මේ රටේ වෙන විදේශ විනිමය ගේන්න මේක මෙහෙම හිර කරගෙන හිටියොත් මේ රට ඉදිරියට යන්න බෑ. දැන් මම කිව්වා මම දීලා තියෙනවා ප්‍රොපෝසල්ස් මන්නාරම් දූපත ගැන. තව තියෙනවා කල්පිටිය. මොන තරම් දූපත් අවට තියෙනවද මේකේ? කිසිම දෙයකට වැඩක් ගන්න නැති දූපත් මේවා. මොන තරම් වැඩ කොටසක් කරන්න පුළුවන්ද මේ දූපත් වලින්? මේ මන්නාරම අපිට පුළුවන් නම් හදන්න. දැන් ලස් වේගස් කියන්නේ මහා නෙවාදා කාන්තාරය. මේක නෙවාදා කියන කාන්තාරය. අද ලස් වේගස් වලට මොන තරම් කෝටිපතියෝ යනවද? ඇයි මේ එන්ටර්ටේන්මන්ට් වලට? එතකොට අපිට තියෙන්නේ මේ වගේ දේවල් හදලා ඩොලර් පමණක් පාවිච්චි කරන ඒරියාස් හදන්න ඕන මේකේ. අපේ ලෝකල්ස්ලට නෙමෙයි මේ රටේ ලෝකල්ස්ලට යන්න පුළුවන්. ඔබතුමිය ඩොලර් පමණක් භාවිතා කරලා විනෝද වෙන්න පුළුවන් එන්ටර්ටේන්මන්ට් සෝන් එකක් ගැන මන්නාරමේ කතා කරනවා. හැබැයි සංචාරක කර්මාන්තය මත පදනම් වෙච්ච බොහෝ රටවල් වල විනෝද වෙන්න ඒ වියදම් කරන්න බොහොම මේ ලිහිල් ප්‍රතිපත්ති තමයි අපි දකින්න තියෙන්නේ. හැබැයි අපේ රටේ සංචාරක කර්මාන්තය තමයි මේ විශේෂම දූපත් රාජ්‍යයක් විදිහට වටේම අපි බේස් කරන් ඉන්නේ එතන. හැබැයි අඩුම තරමේ මේ සැර අඩු මත්පැන් සම්බන්ධයෙන් තියෙන ප්‍රතිපත්ති පවා ඊටාම දැඩි ප්‍රතිපත්ති. එතකොට ඔබතුමී හිතන්නේ නැද්ද දැන් මේ එන්ටර්ටේන්මන්ට් සෝන් එකක් මන්නාරමේ හදනවායි කියන කාරණයට වැඩිය අඩුම තරමේ සරලව ගත්තොත් විශේෂයෙන් මුහුදු සීමාව ඇතුලේ හරිවත් මේ කියන සීමාවල් අපිට ලිහිල් කරගන්න බැරිද? මේ ඔක්කොම සීමාවල් ලිහිල් කරේ නැත්තම් මේ රට ඉදිරියට යන්න බෑ. ඒක තමයි ඔබතුමිය කොච්චර කතා කරත් ඔය නීති රීති ටික ඔය බලපත්‍ර ටික හැමදාම මේකට හරස් වෙනවා. මේක මම හිතනවා දැන් ඉන්න අපේ ගරු ජනාධිපතිතුමා එතුමත් ඇත්තටම හොඳ දැනුමක් තියෙන ලෝකයේ දැකලා තියෙන මිනිසෙක්.
ඒ හින්දා මේ දැන් මේ පහුගිය කාලේ ගත්ත තීරණෙත් ඒ හින්දාම තමයි. මොකද ඒ වගේ දේවල් රට තුල විය යුතුයි. දැනටත් කැසිනෝ තියෙනවනේ. දැන් කැසිනෝ තියෙනවනේ ලංකාවේ නැත්තේ නෑනේ. කැසිනෝ තියෙනවා. අපිට දන්නවද සෞදි අරාබියාවෙත් කැසිනෝ එකක් අරින්න යනවා කියලා? ඒ රට ඉස්ලාමීය රටක්. නමුත් ඒක එහෙම මේ කතාවක් කියනවා ඒගොල්ලෝ ඒක තමයි කියන්නේ දැන් මේ නීති පද්ධතිය ඇතුලේ ඕක කතාවට විතරක් අර සද්ද කලින් කිව්වා වගේ නැවත සීමා වෙයි නේද? නැහැ ඉතින් අපි දැක්ක මංගල සමරවීර දිවංගත ඇමතුමාත් මේ කාරණේ සම්බන්ධයෙන් විවෘත අදහස් ප්‍රකාශ කළා සෑහෙන උත්සාහ කළා. එතුමාත් මේ වගේ එතුමා හිර වෙච්ච එක තනක් තිබුණා. දැන් ඔබතුමී හිර වෙන්න යන්නේ එතනමයි. ඉතින් මෙහෙමයි මේක එහෙනම් කරන්න පුළුවන් මිනිස්සු කොටසක් මේ රජයට මේකට දාගන්න ඕනේ. මේ රට වෙනස් කරන්න පුළුවන්. එහෙමනම් මේ ඉන්න කොටසෙන් මේ රට වෙනස් කරන්න බැරි නම් මම කියන්නේ ඇත්තටම මේ සිස්ටම් චේන්ජ් නේ ඉල්ලන්නේ. ඔබතුමීට දැනට විශ්වාසයක් තියෙනවද වත්මන් ජනාධිපතිතුමත් එක්ක මේ වැඩේ කරන්න පුළුවන් කියලා? නම් අපි යමු සිස්ටම් චේන්ජ් එකකට. ඒකයි මම කියන්නේ. මොකද්ද සිස්ටම් චේන්ජ් කියන්නේ කියලා ඉස්සර තීරණය කරන්න ඕන. මොකද්ද? 225 ගෙදර ඇරියා කියලා සිස්ටම් චේන්ජ් එකක් වෙන්නේ නැහැ. තව 225 කොතන්ට යනවා. එතකොට මේ සිස්ටම් චේන්ජ් එක වෙයි කියලා විශ්වාස කරනවද? අපි දන්නේ නැහැ තව 225 ගියොත් කවුරු යන්නේ කියලා. හරි. එතකොට සිස්ටම් චේන්ජ් කියන්නේ තමුන් තුලින්ම තමු ඒ කියලා තියෙනවනේ. දකින්න තියෙන වෙනස දකින්න තමන් මේ වෙනස වෙන්න කියලා ඉතින් ඔය කියන සිස්ටම් චේන්ජ් එක මේ තියෙන පරිපාලනය ඇතුළේ වෙයි කියලා විශ්වාසද? මම විශ්වාස කරනවා මට මේ දේ කරන්න ඉඩ දේවි මේ දේ කලයි මේ දේවල් මේ වත්මන් ආණ්ඩුවෙන් කරයි කියලා මට විශ්වාසයි. මොකද අද අපි ඇවිල්ලා තියෙන මං කිව්වා වගේ do or die මේ ලංකාව අවුරුදු 74ක් අපි අද බංකලොත් රාජ්‍යයක්. අපි කවදාවත් ෆේස් කරේ නැහැ මේ සිටුේෂන් එකට. අපි ෆේස් කරේ නැහැ මේ සිටුේෂන් එක කවදාවත්. ඉතින් අද අපි බංකලොත් වෙලා. අද අපිට රටේ සංචිතයක් නැහැ. ඩොලර් සංචිතයක් නැහැ. අපිට ඕන කරන බඩු ටික ගන්න විදිහක් නැහැ. ඇයි ඩොලර් නැහැ දැන්. අපිට දැන් වෙන ඉල්ලන්න තැනක් නැහැ. වෙන දෙන්න කෙනෙකුත් නැහැ. දැන් මේ IMF එකෙන් මම කියන්නේ අපි මොකද්ද අපි බැලුවත් IMF එකෙන් ඉල්ලලා තියෙන debt sustainability program එකක් දෙන්න අපිට. මොකද්ද ඒකේ තේරුම? ඒ කියන්නේ අපි දෙන ණය ඕගලන්ට ආපහු ගෙවන්න ඕගලන් අපිට දෙන්න මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් අපිට මෙච්චර ඉන්කම් එකක් ජෙනරේට් වෙනවා. මේක සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවේ දෙයක්. මෙච්චරක් හම්බෙනවා, මෙච්චරක් වියදම් වෙනවා, මෙච්චරක් ඉතුරු වෙනවා. මේකෙන් කොටසක් අපිට ඔයාලට ගෙවන්න පුළුවන්. දැන් මොකද්ද අපේ රටේ තියෙන ආයෝජනය කියන්න බලන්න. ඒක පෙන්වන්න. මොකද්ද අපි කරන ප්‍රොජෙක්ට් කියන්න බලන්න මේ රට තුල. කෝ ප්‍රොජෙක්ට්ස් මේ ලංකාවේ. කෝ විශාල ආයෝජකයෝ මේ ලංකාවේ මේක පෙන්වන්න අපිට. අපි හිර වෙලා ඉන්නවා තැනකට ඇවිල්ලා. ඇයි මේ? අපි මේ ඔය කියන සංස්කෘතියයි ඔය කියන ආගමයි ඔය ටිකත් අරගෙන ඇවිල්ලා අද මෙතන හිර වෙලා ඉන්නවා. සංස්කෘතිය පැත්තක තියන්න සංස්කෘතිය හරි. ආගමත් ඔක්කොම හරි. අපි ඔක්කොම බෞද්ධ මිනිස්සු. තවත් ආගම් මේ රටේ තියෙනවා. අපිට සංස්කෘතියක් තියෙනවා. ඒ වගේ තමයි ලෝකේ හැම රටකම සංස්කෘතියක් තියෙනවා. හැම රටකම ආගමකුත් තියෙනවා. හැබැයි ඒ කියලා ඒ දෙක පාවිච්චි කළා රට බංකොලොත් වෙන්න හරි රට නැවත ඉදිරියට යන්නේ නැති වෙන්න හරි හිර කරගෙන තියාගන්න ඉන්න එක සම්පූර්ණ වැරදි. අපි ඉදිරියට යා යුතුමයි. ඔව් අපි නැවතත් කෙටි විරාමයක් ලබා ගත යුතුයි. විරාමයෙන් පසු යලිත් හමුවෙමු. ඒක නෙමෙයි දීපේන්ද්‍ර. ලක්මිගේ අම්මා බන්ධනාව කැනලා ගෙනියන්න ඉල්ලුවද? ඔයාලට කවුද කිව්වේ? දවසක් මම ඔෆිස් එනකොටමයි ශේහන් සරුත් ආවේ. මගේ දිහා බැලුවා බැලිල්ලක් මට ටොයිලට් බරකුත් ආවා. ටොයිලට් බර වෙඩිම කිව්වේ අපි දෙන්න කිව්වේ වෙඩින් එකට. ඔයා දෙමළ නේනියක් වගේ ඉඳී. සංසාරික ප්‍රේමයක අරුමය වටවලති සමගින් වවන රැල්ල රට පුරා පැල කරමු. ඇයි අපි මඤ්ඤොක්ක වගාවට මේ වගේ දේවල් ඇත්තටම මේ මයියොක්ක වගාවේ ලංකාවේ තියෙන දරුණුම රෝගය තමයි මේකට කියන්නේ අපි විචිත්‍ර වෛරසය කියලා. මේකට කිසිම බෙහෙතක් නැහැ. මයියොක්ක නට්ටක් අපි නිතරම කපා ගන්නකොට අඟල් 8කට කපා ගන්න ඕන. නිතරම බස්නාහිර පැත්තට ඇන්ගල් කරලා අපි හිටව ගන්න ඕන. පොළොවේ මතු පිටපත් තට්ටුවේ ඉඳලා අඟල් 4කට 5කට වඩා යටට හිටවන්න හොඳ නැහැ. අපි පැත්තකට තමයි හිටවන්න. වටේ ටිකක් හොඳට බුරුල් කරගන්න ඕනේ. බලන්න එකම තැන හැදුණු ගස් දෙක දැන් මේ ගහට හොඳටම හැදිලා තියෙන උපරිමෙන්ම තියෙන මේ ගහට හැදිලා නැහැ. ඔව් අපි දන්නවනේ කොරෝනා හැදිලා එක ගෙදර පස් දෙනාගේ එක්කෙනෙක් බේරෙනවනේ. ප්‍රතිශක්තිකරණය. ඒ කියන්නේ යාට නිරෝගී. අපේ ගෙවල් දැන් අපේ රටේ හුඟක් ඒව බෝ වෙන්නේ වස විස කන්නේ. මිනිස්සු ගෙදර පැලයක් හිටවගෙන කන්නේ නැහැ.
අපි ගෙදර ආහාර ටික කන අලබතල් ටික කන කොස්කැටේ කන දේශීය ආහාර ටික කාපු ශනික ආහාර කන අයට ඕනම රෝගයක් හැදෙනවා වගේ වගේම හොඳ දේශීය දේවල් කාලා හොඳට එදා ඉඳලා පයසක මිනිස්සු කිසිම රෝගයක් හැදුන්නේ නැහැ. වවන රැල්ල රට පුරා පැල කරමු. සර් පොත බැලුවා. සැහුවා ගෑණියද පිරිමියෙක්ද? ඇයි සර්? බලපන් මේ අකුරු. පිරිමියෙක්ගේ අකුරක් වුණාම පෞරුෂයක් තියෙනවා. රණවිරයෙකුගේ මලකම්ම දවසේ පයට පෑගෙන මලක් වෙන්න ප්‍රාර්ථනය හරිම උතුම්. නාකි මිනිස්සෙක් සින්දුවක් අහගෙන ඉන්නකොට අපි කියනවා දන්න අර නාකිය සින්දුවක් අහගෙන ඉන්නවා කියලා. නෑ. අපි මිනිස්සයා දෙස බැලිය යුතු ආකාරය පිළිබඳව හැදෑරීමක් අවශ්‍යයි. අඳුරු කුටිය තුල දොරගුළුලාදින මාත්‍රා හිට රාත්‍රී 10:10ට ලෝක ගුරු දිනයදා ගෞරවනීය ගුරුවරුන් වෙනුවෙන් ස්වර්ණවාහිනිය තබන ආදරණීය සටහන ඉස්කෝලෙන් එහා පොතපතේ ඇසුරෙන් ඔබට ගොස් ගායනෙන් රංගනෙන් නර්තනයෙන් හෝ වෙනයම් සුවිශේෂී දක්ෂතාවයකින් හෙබි ගුරුවරුන් දුවාදරුවන් ඔබේ පාසලෙත් සිටිනම් දැන්ම ස්වර්ණවාහිනිය අමතන්න 076 25 24 358 අපි සූදානම් ඔබේ මේ හැකියාවන් ඉස්කෝලෙන් එහාට ගෙනියන්න. ඔබේ දරුවාට සිග්නල් දන්තාලේපීන් දත්කුහරවලට එරෙහිව වැඩි ආරක්ෂාවක්. ගැඹුරු දිය නිසලයි කියලා කතාවක් තියෙනවනේ. ඇයි දේශපාලනය ගැන කතා කරද්දී ගැඹුරු දිය ගැන මතක් වුණේ? නෑ. දේශපාලනය මේ දවස්වල කැළඹිලි අඩු වගේ පේන්නේ. හැබැයි ඇත්ත ඊට වැඩිය වෙනස්. අන්න ඒ ඇත්ත අඩුවක් නැතුව දැනගන්න. Inside Politics. Inside Politics. බදාදා රාත්‍රී News at Night ප්‍රවෘත්ති ප්‍රකාශන පසු බලාපොරොත්තු වන්න. පෙයාස් දැන් විශේෂඥ විශ්වාසය සමග දොලේ මහත්තයා ඔය දොලේ මහත්තයාගේ වාහනේනේ. අනේ නෝනේ වැසිකිළිය ටිකක් පිටින් අයබෝන ගුරුනාස ආයබෝන්. මට අඩි 5යි දෙයියන්ට අඩි 5යි. උවදා හිටියේ මේ ගෙදර. මේ ගෙදර? කවුදමලා? ඔබ යළිත් එක්වන්නේ ඉරහරි කෙලින් සාකච්ඡාව සමග අද අපේ ආරාධිතයා සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය. ඇමතුමිනි ඔබතුමිය සංචාරක රාජ්‍ය අමාත්‍යතුමිය ඔබතුමිය කිව්වා සංචාරක ව්‍යාපාරයේ යම් යම් වෙනස් විය යුතු අංග පිළිබඳව අපිට මේ සංචාරක ව්‍යාපාරය තුළ ලංකාවේ පේන දෙයක් තමයි ගොඩක් ලංකාවට සංචාරකයෝ ආවට ඕන් අපි දැන් මේ දවස්වල සංචාරකයෝ අඩුයි නමුත් අපි ගණනය කරාට මේ ආර්ථික වශයෙන් ශක්තියක් තියෙන වියදම් කරන සංචාරකයෝ නෙවෙයි කියලා කියනවා ලංකාවට එන්නේ. ඒ පිළිබඳව ඔබතුමියගේ දර්ශනය මොකද්ද දැක්ම මොකද්ද සහ ඒක වර්ධනය කරගන්න ක්‍රමවේදය මොකක්ද? ඔව් ඒක තමයි අපි දැන් දකින ගොඩක් වෙලාවට දකින බෑක්පැකර්ස් කියලා අය. ඒ කියන්නේ ඇවිල්ලා පුංචි හෝටල් වල ඉන්න පොඩ්ඩක් වියදම් කරන කියන්නේ රට වටේ ඇවිදලා ආපහු හෝටලෙට එහෙම කට්ටිය තමයි අපි දකින්නේ. දැන් අපි ඕනේ හැමතිස්සෙම අපි ටාගට් කරන්න හදන්නේ හයි එන්ඩ් ඒගොල්ලන්ව. දැන් අපි දැක්කා මේ 2019 ඊස්ටර් බොම්බ් ඇටැක් එකේ මතක නම් අර හෝටලේ මේ මිය ගියා ලෝකේ කෝටිපතියෙක් ඇවිල්ලා හිටියා එයාගේ දරුවෝ. ඒ හරිම අවාසනාවන්ත විදිහට ඒ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගියා. එතකොට ඒ වගේ මිනිස්සු මේ රටට ආවා. වියදම් කරන මිනිස්සු. අපි ටාගට් කරන්න ඕන හයි එන්ඩ් මේ වුණාට. එතකොට නිකන් බෑක්පැකර්ස්ලා 100ක් ගත්තොත් අරගොල්ලන් 10ක් ගෙනාවා නම් ඇති. මොකද ඒගොල්ලෝ වියදම් කරනවා අර හා සමානව ඒ 10 දෙනා. මොකද ඒ වගේ කොටසක් තමයි අපි ටාගට් කරන්නේ. හයි එන්ඩ් මේ ටුවරිස්ලා අපි
ටාගට් කරලා අපි ඒගොල්ලන්ව ගේන්න හදනවා නම් අපි දෙන්න ඕනේ ඒගොල්ලන්ට ඒ ෆැසිලිටි එක. ඒ opportunity එක. අන්න ඒ opportunities සහ facilities ගැන තමයි මම මේ කියන්නේ. ඒ කියන්නේ මේ රාත්‍රී ආර්ථිකය. ඒ මිනිස්සුන්ට යන්න ඕනේ. මිනිස්සු කැසිනෝ වලට යන්න ආසයි, නයිට් ක්ලබ් යන්න ආසයි, කණ්ඩ බොණ්ඩ ආසයි, ඒ වගේ දේවල් වල විනෝද වෙන්න ආසයි. ඒ වගේ opportunity එකක් අපි මේ මිනිස්සුන්ට දෙන්න ඕන. එතකොට තමයි මේ මිනිස්සු වියදම් කරන්නේ. අනිත් එක අපේ රටේ දැනට අතක තියාගන්න ටුවරිසම් කියන්නේ සෙක්ටර්ස් කීපයක්. අපි ඒක තාම ප්‍රයෝජනයට අරන් නැහැ. එක සෙක්ටර් එකක් තමයි අපි බැලුවොත් කල්චර් ඇන්ඩ් රිලිජියස්. ගොඩාක් මිනිස්සු වෙනවා සීගිරිය පොළොන්නරුව අපේ ඉතිහාසයේ ඒක හෙරිටේජ් එක නරඹන්න. එතකොට භාවනා ආශ්‍රමවලට එන මිනිස්සු ඉන්නවා, රිලිජියස් මේවා වලට එන මිනිස්සු ඉන්නවා ඕන තරම් මේ රටට. එතකොට අපි ඒක වෙනම එකක්. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? ස්පෝර්ට්ස් ටුවරිසම් මොකක් හරි අරුගම්බේ තියෙනවා. අරුගම්බේ දැනට සර්ෆින් ෆෙස්ටිවල් එක තියෙනවා. දැන් මේවා අපි වැඩි දියුණු කරන්න ඕන. මේක අපි තව එකක් හදා ගන්න ඕන වෙන කොටසක රටේ. හරිද? එතනට ඒ හයියෙන් ඒගොල්ලන්ව ගේන්න ඕන. එතකොට අපේ තව තියෙනවා මේ රටේ එන්ටර්ටේන්මන්ට් ටුවරිසම්. ඒක තමයි මේ රාත්‍රී ආර්ථිකයත් එක්ක යන්නේ. කියන්නේ රැට ඔය කැසිනෝස්ද, නයිට් ක්ලබ්ස්ද ඒවට ගිහිලා මිනිස්සු වියදම් කරලා විනෝද වෙන එක. ඊට පස්සේ අපේ තියෙනවා මෙඩිකල්. හරිද? මේ රට තුල අපිට පුළුවන් මොකද වෙන රටවල් එක බැලුවොත් එහෙම ගොඩක් කොස්මෙටික් සර්ජරි ලාභයි අපේ ලංකාවේ. හරි හොඳ ડોක්ටර්ස්ලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ ගොඩක් අය යනවා පැනමා කියන රටට කොස්මෙටික් සර්ජරි වලට මොකද ලාභයි කියලා. හරිද? ඉතින් ඒ වගේ මේ අද ලෝකයේ මේවා දියුණු වෙලා තියෙන්නේ. ඒකට මේ මෙඩිකල් ටුවරිසම් කියලා එකක් තියෙනවා. අපි දන්නවා මාලේ වල ඉඳලා ගොඩාක් එනවා කියලා මෙහි බෙහෙත් ගන්න. මොකද ඒගොල්ලන්ගේ රටවල් වල මේක එක්ස්පෙන්සිව්. ඒගොල්ලන්ට ගණන්. එහෙනම් මෙහෙට එනවා. එතකොට ඒක මෙඩිකල් ටුවරිසම්. ඒ වගේ අපේ තියෙනවා කල්චරල්, මෙඩිකල්, රිලිජියස්, එන්ටර්ටේන්මන්ට්, ස්පෝර්ට්ස්, එඩියුකේෂනල් ටුවරිසම්. අනිත් එක තමයි ඇග්‍රෝ ටුවරිසම්. මේ රටේ අපි මේවා එකින් එක වෙනස් කරන්න ඕන. වෙනස් කරලා මේ මාකට් එක ටාගට් කරන්න ඕන. මේ හැම රටකම බලන්න ඕන ඒගොල්ලෝ. දැන් ජපානයේ ගත්තොත් අපි ජපානයේ ගොඩාක් මිනිස්සු ආසයි එන්න රිලිජියස් දේවල් වලට, කල්චරල්. මොකද ඒගොල්ලෝ හරි ඒ පැත්තට ගොඩක් බර කට්ටියක් ඉඳ ඒගොල්ලෝ ඒවා. ගොඩක් ජපාන් මිනිස්සු මම හිතන්නේ මේ එන්ටර්ටේන්මන්ට් වලට එච්චර යන මිනිස්සු නෙමෙයි. එතකොට යුරෝපීය කොටසක් ඉන්නවා එන්ටර්ටේන්මන්ට් වල. ඔය දන්නවද අපි තාම ටාගට් කරලා නැහැ කියලා ස්කැන්ඩිනේවියා. ඒ කියන්නේ හිටපු ඇමතිවරු මුකුත් කරලා නැද්ද ඇමතුමා? ඒක තමයි තියෙන දුක. මම ඇත්ත කියන්න එපා. ඇත්තටම සංචාරක කර්මාන්ත කියලා ඔබතුමා කිව්වා වගේ ඔබතුමිය කිව්වා වගේ හැමදාම සීගිරිය බලන්න ගිහිල්ලා අනුරාධපුරයට ගිහිල්ලා එතනින් එහාට මුකුත්ම මේක අතර කරලා නැහැ. ටිකට් එක දෙන්න බෑ හැමදාම අපිට විකුණන්න බෑ ටිකට් එක. අනුරාධපුරයට හැමදාම බෑ. දැන් ඔයා යනවද බලන්න? පිට රටක ගියාම ඔයා යනවද අයිෆල් ටවර් එක 10 පාරක් බලන්න? යන්නේ නැහනේ. ඔයා මේ අවුරුද්ද ගිහිල්ලා බලයි. ලබන අවුරුද්දෙත් අයිෆල් ටවර් ගිහිල්ලා වැඩක් තියනවද? එකම දේ. හරිද? එතකොට තව එකක් මේ රටේ අපි තියෙනවා ටුවරිසම් එකක්. ඔය දන්නවද විශ්‍රාමිකයින් පිට රටවල් වල ජීවත් වෙන විශ්‍රාමික මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ගේ ජීවිත කාලෙම රස්සාවල් කරලා හොද්දට සල්ලි ඉතුරු කරගෙන ඉන්න මිනිස්සු. ඒගොල්ලෝ කැමතියි ඇවිල්ලා ඒගොල්ලන්ගේ ඒ බීච් එකක් ළඟ ඉන්න මේවා කරන්න. ඒ කියන්නේ විනෝද වෙන්න ඒගොල්ලන්ගේ. අපිට ඒවට කරලා තියෙනවද? අපේ තියෙනවද ෆැසිලිටිස්? නැහැ. ඩිසේබල් අය මොන තරම් ලෝක මිනිස්සු ඉන්නවද ඩිසේබල් යන්න බැරුව? ෆැසිලිටිස් නැති හින්දා අපේ රටවල් වලට එන්න බෑ. අපේ රටේ ජීවත් වෙන අයටවත් ෆැසිලිටිස් නැහැනේ ඩිසේබල් මිනිස්සුන්ට. ඒ කියන්නේ හෝටල් කාමර තියනවාද කියන්නකො ඩිසබිලිටි වලට? හදලා නෑ. ඇයි? මේවා කරන්න ඕනේ. මේවා වෙන්න ඕනේ. එතකොට තමයි අපිට ප්‍රොමෝට් කරන්න පුළුවන් ඕන කෙනෙකුට එන්න. ඔයාලට ඩිසේබිලිටි තියනවට කමක් නෑ. අපේ රට තුල ඒ ෆැසිලිටි එක තියෙනවා. එන්න. එතකොට විශ්‍රාමික ගියාය එන්න මේ රටවල් වල හදන්න දෙන්න ඔපචුනිටි එකක් විශ්‍රාමික මිනිසුන්ට. කොච්චර ඒගොල්ලෝ දන්නවද ස්පේන් වල ගිහලා ඇපාර්ට්මන්ට්ස් ගන්නවද කියලා? ඒ වෙදේකට ඒගොල්ලෝ වියදම් කරලා කෝටි ගණන් වියදම් කරලා ඇපාර්ට්මන්ට්ස් ගන්නවා මේ බීච් ඒරියාස් වල ගිහිලා ඒගොල්ලන්ගේ විශ්‍රාමිසුව යන්න. ඉතින් මේ වගේ මාකට් එකක් අපිට තියෙනවා දෙයනේ මේ රට ස්වභාව ධර්මයෙන් සෑම දෙයක්ම අපිට දීලා තියෙනවා. අපි පාවිච්චි කරලා නැහැ. මෙතුවක් කාලයකට මම කියන්නේ අඩුම ගානේ දැන්වත් මේක අපි පාවිච්චි කරන්න. මොකද අපි දැන් ඇවිල්ලා තියෙන තැනට මං කිව්වා වගේ අපිට වෙන විකල්ප නැහැ.
ඔබතුමිය විපක්ෂ මන්ත්‍රීවරියක් වගේ නිකන් කතා කරන්නේ කියන්නේ මේක දැන් පාවිච්චි කරන්න දෙයනේ කියලා. දැන් මේ වෙනකොට ඔබතුමිය ඇමතිතුමත් එක්ක සාකච්ඡා කරලා තියෙනවද මේ සම්බන්ධයෙන් මේ ටූරිසම් ඔබතුමියගේ සැලසුම් මම දැනට වැඩබාර අරගෙන දැනට තවම දවස් 10යි. මම ඇමතිතුමා හම්බුණා එකපාරක්. ඒ දවස් 10ට ඒ කියන්නේ රාජ්‍ය මන්ත්‍රීතුමිය කැබිනට් ඇමතිතුමා හම්බුනේ එකපාරයි. ඔව් එකපාරක් හම්බුණා. මොකද එතුමා ඇත්තටම මම හිතන්නේ මේ සම්බන්ධයෙන් රට වටේ එයත් ට්‍රැවල් කරනවා බලන්න ඔපචුනිටිස් මොනවාද කියලා. ඒකින්ද ගොඩක් හම්බ වෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. නමුත් ඉදිරියට දැන් අපිට එනවා ටුවරිසම් වීක් එක පටන් ගන්නවා 26 වෙනිදා ඉඳලා මෙහි. ඉතින් ලංකාවේ එතකොට ඒ සම්බන්ධ මමත් සම්බන්ධ වෙනවා ගොඩක් ඉවෙන්ට්ස් වලට. ඉතින් මගේ බලාපොරොත්තුවකුත් තියෙනවා ගිහිල්ලා මේ මොකද්ද දැන් තියෙන අපිට ඕපන් කරන්න පුළුවන් ඔපචුනිටිස් මොනවාද දැන්. මොකද්ද අපිට ගෙන්නන්න පුළුවන් ඉන්වෙස්ටර්ස්ලා රට තුරට. ආයෝජකයෝ අපි ගේන්න ඕන. මේ රටට ආයෝජකයෝ ආවේ නැත්නම් අපිට ඩොලර් එන්නේ නැහැ. මේක අපි මිනිස්සු තේරුම් ගන්න ඕනේ. හැමදේම විකුණනවා කියන්න එපා. ආයෝජනය කියන්නේ එකක්, විකුණනවා කියන්නේ තව එකක්. කිසිම දෙයක් විකිනෙන්නේ නැහැ මේ රට තුල. ඉතින් මේක මේ බොරු ප්‍රචාරයක් ගෙනන විකුණනවා කියලා. හරිද? මේකේ විකිනෙන්නේ නැහැ කිසි දෙයක්. මේක ආයෝජකයෝ වෙන්න ඕන. ආයෝජකයෝ ආවොත් විතරයි රටට ඩොලර් එන්නේ. අපි ආයෝජකයෙකුට ආයෝජනය කරන්න ක්‍රමවේදය හදලා දෙන්න ඕන. ඒතර මේ ටුවරිසම් කියන එකට විශාල වශයෙන් ආයෝජක එනවා මේ රටේ. දැන් මම කියපු මන්නාරම් දූපත. මේක මකාව් කියන දූපතට වැඩිය විශාල දූපතක්. මේ මන්නාරම් කියන. ඒ අවට තියෙන ගොඩක් දූපත්. අපිට මොනවද ඒකේ කරන්න බැරි? අපිට කොච්චර දේවල් තියෙනවද ටුවරිස්ට්ලාට කරන්න? ඒ මන්නාරම් දූපතේ ඒ ප්‍රොජෙක්ට් එක සම්බන්ධයෙන් මේ වෙනකොට මොකක්වත් ක්‍රියාත්මක මම ඇත්තට ඒක ගැන මම බාර දුන්නා හිටපු ජනාධිපතිතුමාටත් ඒක බාර දුන්නා. දැන් ඉන්න ජනාධිපතිතුමාටත් මම මේක දීලා තියෙනවා. මේක අපි කරන්න ඕනේ. මොකද මේක ඇත්තටම ඩොලර් වලින් දුවන තනිකරම ඩොලර් පමණක් වියදම් කරන ඒකට ප්‍රතිචාරය වුණේ මොකක්ද ජනාධිපතිතුමාගේ? ජනාධිපතිතුමා ඇත්තටම ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම හොඳ ප්‍රතිචාරයි. ඒ කියන්නේ මේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක අපි නගා සිටවන්න ඕනේ කියලා. ඔබතුමා කියන්නේ පෝට් සිටි එක වගේ තව ව්‍යාපෘතියක්. පෝට් සිටි එක වගේ මේ ව්‍යාපෘති ඕන තරම් කරන්න පුළුවන්. මොකද දැන් පෝට් සිටි එකෙත් අපි හදන්න ඕනේ මේක. අපි ආයෝජකව ගේන්න ඕනේ. නැත්තම් මේවා ණය ගෙවනවනේ මිනිස්සු තාම. අපි ඔක්කොම ණය ගෙවනවා මේක. අපි කවද්ද මේ ණය ගෙවලා ඉවර කරන්නේ? ණය ගෙවන ප්‍රතිලාභ නැහැ. ඔව් ඉතින් ප්‍රතිලාභ දෙන්න ආයෝජකය රටට ගේන්න දෙපයි අපි ඔපචුනිටි එක දෙන්න දෙපයි. දැන් මේකයි මම කියන්නේ දැන් මන්නාරම උනත් අපි ආයෝජකයෝ ගේන්න පුළුවන්. ආයෝජකයෝ එන්නේ නැති ප්‍රශ්නයක් නෙවෙයිද තියෙන්නේ? මගේ ළඟ ඉන්නවා ආයෝජකයෝ. මේවා හදන්න ආයෝජකයෝ මගේ ළඟ ඉන්නවා. ඕන තරම් මේ වැවිලා කරන්න ආයෝජකයෝ මගේ ළඟ ඉන්නවා. ඔබතුමීට අවසරය විතරයි ඕනේ දැන්. මට ඕනේ අවසරය විතරයි. ඒකයි මම කියන්නේ. මට ඕනේ බලය. ආයෝජකයෙක් ඉන්නවා, සලස්මක් තියෙනවා, ව්‍යාපෘතියක් තියෙනවා. ඔව්. ඒ ඔක්කොම තියෙනවා. ඒකයි මම මේ දේවල් කියන්නේ. මොකද පිට රටවල් වල ඕන මේ තරම් මිනිස්සුන්ට මේවා දුන්නා මේ මිනිස්සු අහනවා මගෙන් ඇයි මෙතුවක් කාලයකට මේවා කෙරිලා නැත්තේ? ඇයි මෙහෙම ඕගලන්ට මෙච්චර දේවල් තියාගෙන සම්පත් තියන් ඇයි ඕගොල්ලෝ මේ තත්ත්වයට පත් උනේ කියලා අහනවා මේ මිනිස්සු අපෙන්. මේ ආයෝජකයෝ. මොකද අපි කරන්නේ ඒකට? මොකද්ද දෙන උත්තරය? ඔව් හැබැයි දැන් සාමාන්‍යයෙන් අර ලංකාවට ආයෝජන එන්නේ නැහැ කියලා කිව්වට පස්සේ ප්‍රශ්න ඇහුවම ඔබතුමිය මගේ ළඟ ආයෝජකයෝ ඉන්නවා කියන එකට වඩා සාධනීය පිළිතුරක් ඔබතුමිය ළඟ නැද්ද? ලංකාවට ආයෝජකයෝ එන්නේ නැත්තේ ඇයි කියලා? මොකද පෝට් සිටි එක හදාගෙන අපි දැන් මේ ඉඩම තියාගෙන ඉන්නවා සෑහෙන කාලයක් තිස්සේ. කොතන හරි වැරද්දක් තියෙනවා. ඔව් ලංකාවට ආයෝජකයෝ ආවේ නැත්තේ අපේ රටේ මහ විශාල බැරියර්ස් ගොඩක් දාගෙන නටනවා. හරිද? දැන් මේකට ආයෝජකයෙක් ආවහම ලයිසන් එකක් ගන්න දින 60යි 90ක් අතර යනවා BOI එකෙන්. හරි? එතකොට අර ආයෝජකයාට ඒතර කාලෙ මොකටද ඉන්නේ? වෙන රටකට අපේ අල්ලපු රටවල් වලට ගියාම දවස් දෙකෙන් හම්බෙනවා ඒක. එතකොට මේ වගේ දේවල් නවත්තන්න ඕනේ නැද්ද අපි? ආයෝජකයෙක් කියන්නේ එයාගේ සල්ලි අරන් අපේ ආයෝජනය කරන්නනේ. එතකොට අපි කරන්න ඕන බැරියර්ස් දාන එකද? ඒ බැරියර්ස් අපි නැති කරන්න ඕන. අපි ඒක ලිහිල් කරන්න ඕන. මේ දේවල් ඉක්මනටම අපි එක්ස්පඩයිට් කරලා මේ දේවල් කරලා මේ මිනිස්සුන්ට ඒ නිදහස දෙන්න ඕන. මේක එහෙම නෙමෙයි. අත්ත මුත්ත කිරිකිත්තා ඉඳලා හොයලා ඊට පස්සේ දවස් 60 90ක් යනවා ලයිසන් එකක් දෙන්න. දැන් බලන්නකො 1200ක් 1400ක් විතර තියෙනෝනේ අපේ සස්ටේනබල් එනර්ජි අපේ මේ ඇප්ලිකේෂන්ස් එක. තාම අපි මේක කරලා නැහැ. දීලා නැහැ. ඇයි මේ? කොහෙද මේ අපි මේ යන්නේ අපි? අපි මේවා හොයලා බලලා මේක එක්ස්පඩයිට් කරන්න ඕනේ. මේවා ඉක්මන් කරන්න ඕනේ. කරලා මේ රටේ මේ ඉදිරියට නැත්නම් අපිට ඉදිරියට යන්න බෑ. මේ විදිහට ගියොත්. අනිවාර්යෙන් මේ ආයෝජකයන්ට අපි ඕපන් කරන්න ඕනේ මේ රට. මේ තියෙන බැරියර්ස් අපි නැති කරන්න ඕනේ. මේවා ලිහිල් කරලා දෙන්න ඕනේ. නැත්නම් එන්නේ නැහැ කවුරුත්. ඒගොල්ලෝ යනවා මෙන්න රටවල් වලට.
ඒකයි මේ වෙලා තියෙන්නේ. ඉතින් මම දකින්නේ ඒකයි. අපි මේවා ලිහිල් කරලා දෙන්න ඕනේ මේගොල්ලන්ට. දැන් මීට කලින් වර්තමාන ජනාධිපතිතුමා මීට කලින් ආණ්ඩුවක අග්‍රාමාත්‍යවරයා හැටියට ඉන්නකොට ඒ ආණ්ඩුව ඉදිරිපත් කළා රීගේනින් ශ්‍රී ලංකා කියලා වැඩසටහනක්. ඒ තුල සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු කරා විශේෂයෙන්ම සංචාරක ආකර්ෂණයේ තියෙන ස්ථාන අලලා සංචාරක මධ්‍යස්ථාන එහෙම නැත්නම් වැඩ පිළිවෙල සකස් කරන එක. උදාහරණයකට ගත්තොත් එහෙම සීගිරිය මේ වගේ තැන්. එතකොට සමාජයෙන් ආව විවේචනය තමයි මේ සීගිරිය විකුණන්න යනවා, සිරිපාද විකුණන්න යනවා මේ වගේ අදහස්. මේ සම්බන්ධයෙන් ඔබතුමිය දරන අදහස මොකක්ද? ඒක තමයි කියන්නේ මොනවා හරි පටන් ගන්න හැදුවොත් විකුණන්න හදනවා. දැන් සීගිරිය විකුණන්න පුළුවන්ද? සීගිරිය කියන්නේ 8 wonder of the world. ඒක එනවා අර මේක යටතේ. විකුණන්න පුළුවන්ද සීගිරිය අපිට? විකුණන්න බෑ. හරිද? එතකොට මේ කට කතා මේ කියවිල මේ එතන කියනවා මෙතන කියන ඕපදූප වගේ. එතකොට මේ දේවල් කට කතා හැටියට වටේ යනවා. ඉතින් මිනිස්සු ඇවිල්ලා මොනවද කරන්නේ? කාම් කිසි දෙයක් කරන්න හදපු ගමම්ම ඔන්න ඔය වගේ කතා ටික කියනවා. විකුණනවා, මේක කරනවා, ඒක කරනවා කියලා. මේ තැන් අපි හඳුනා ගන්න. දැන් මම තව පුංචි එක්සැම්පල් එකක් දෙන්නම්කෝ. දැන් අපි ඔක්කොම පිළිගන්නවනේ රාවණා හිටියා කියලා මේ රටේ. මන් දන්නේ ඉතිහාසයේ ඒක තියෙනවා. අපේ ඉතිහාසයේ සමහරු පිළිගන්නවා සමහරු පිළිගන්නේ නැහැ. මත දෙකක්. අපේ ඉතිහාසයේ කියනවා රාමා සීතා මෙතන හිටියා, රාවණා ඇල්ල තියෙනවා, රාවණා හිටියා, දඩු මොනරේ තිබුණා මේ. දැන් අපේ මේ ඉතිහාසය තුල මේක තියෙනවා. දැන් මිනිස්සු මේක ගන්නවනේ. හරි රාවණා හිටියනේ. අපි අඩුම ගානේ දැන් මේ ඉන්දියාවේ මේ රාවණා කියන මෙයා වඳිනවනේ. එක පැත්තක රාවණාව හොත්තටම පිළි අරගෙන වඳින කොටසකුත් ඉන්නවා. හරිද? එතකොට අපි අඩුම ගානේ අපිට බැරිද මේක අයිඩෙන්ටිෆයි කරන්න? හරි මේ තියෙන රාවණා හිටපු තැන. මේ තියෙන සීතායල්ල සීතනාපු තැන. මේ තියෙන රාවණායල්ල. මේ තියෙන මේක කියලා මේ ටික සංචාරකයින්ට මේ ඕපන් කරන්න. ඒ ඊකෝ ටුවරිසම් එකක් ඒ වගේ දෙයක් කරන්න. ඇයි අපි ඒවට මේව ගිහිල්ලා නැත්තේ? ඒක තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ කිව්වේ. මේ දේවල් රට තුල තියෙනවා. එතුමටත් පේනවා මම මේ දකින දේවල්ම. මේ තරම් දේවල් මේ රට තුල තියෙනවා අපිට. නමුත් අපි ඒව පාවිච්චියට ගන්නෑ. එහෙමනම් අපි මේවා හඳුනා ගන්න ඕනේ. එහෙනම් ඔබතුමීට විශ්වාසයක් තියෙනවා වත්මන් ජනාධිපතිවරයාත් එක්ක බැරියර්ස් කඩාගෙන ඉස්සරහට යන්න පුළුවන් කියන එක. මම හිතනවා එතුමාටත් ඕනේ කියලා මේ රට ගොඩ දාන බැරියර්ස් කඩාගෙන නැත්තම් මේ වගේ අභියෝගයක් එතුමා කොහෙවත් දැන් ප්‍රයිම් මිනිස්ටර් වෙලා ඉඳලා දැන් මේක අරගන්න සිද්ධ වෙලා මොන තරම් අභියෝගයක්ද එතුමාටත් මේ ඇවිල්ලා තියෙන්නේ. මේක විශාල අභියෝගයක්. බංකලොත් රටක් කරනවා කියන එක විශාල අභියෝගයක්. මේකෙන් ගොඩ එනවා කියන එක ලේසි නෑ. ඉතින් මෙතුමාට දැන් අපේ මේ ඉන්න ආණ්ඩුවේ ඉන්න മന്ത്രിවරුන් සහ ඇමතිවරුන් එකතු වෙලා මෙතුමාව අපි මේකෙන් මේ අපි ඔක්කොම එකතු වෙන්න. සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදුන්නේ නැති එකේ ඕකට එකතු වෙයිද? සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදුන්නේ නැත්te ඡන්දය ගැන හිතන හින්දා. මේක ඕන කරලා තියෙන බලය රට හදන්න නෙමෙයි. බලයයි ඕනේ. කතා කරනවා නම් බලන්න විපක්ෂය. ඡන්දයක් තියන්න ඕනේ. බලය ගන්න ඕන. අපේ ආණ්ඩුවෙන් අපි කරනවා. අනේ ඒගොල්ලන්ගේ ආණ්ඩුවෙන් කරන යෝජනා ටිකක් අපිට දෙන්නකෝ. අඩුම ගානේ දැන් මේ ඉදිරියට යන්න අපිට යෝජනා බල තියනවද? ඒවත් නැහැ. හැබැයි අපිට බලය දෙන්න. අපි කරන්න. කොහොමද කරන්නේ? කරන්න රටක් ඉතුරු වෙන්න එපයි. ඡන්දයක් තියෙන රටක් ඉතුරු වෙන්න එපයි. ඡන්දයකට සල්ලි එපයි. මොන තරම් සල්ලියක් යනවද මහ මැතිවරණයකට? ජනාධිපතිවරණයකට යනවා. ගිය පාර ජනාධිපතිවරණයට වියදම් කරලා තිබුණා ලක්ෂ 5400 ගාණක්. මහමැතිවරණයට වේදම් කරලා තිබුණා ලක්ෂ 4800 ගාණක්. මේ සල්ලි කොහෙන්ද? අපේ රටට පුළුවන් ද ඒක කරන්න දැන් මේ මොහොතේ? මොකද්ද මේ ඡන්දයක් ඉල්ලන් දඟලන්නේ? බලයක් ඉල්ලගන්න. තව තියෙනවා මේකට අවුරුදු 3ක් යන්න අපිට. රටේ. එතකොට මේ අවුරුදු 3ට එකතු වෙලා මේ රට ගොඩ දාගන්න. ඊට පස්සේ බෙදිලා පක්ෂ පාට ඕන විදියකට බෙදිලා ඡන්ද වලට යන්න. මිනිස්සු තීරණය කරයි ඡන්දේ දෙනවද නැද්ද මොකද්ද කරන්න කියලා. ඒකයි අපි ඔක්කොම කියන්නේ මම දන්නේ මම කියන්නේ. ඔක්කොම එකතු වෙලා මේ රට ඉදිරියට යන්න ඕන අපි. නැත්නම් අපි මේ නැව ගිලුනොත් ඒගොල්ලන් බේරෙන්නේ නැහැ. ඒගොල්ලොත් ගිලෙනවා. මේ නැවේ. ඒ හින්දා මේක නැවක් වගේ හිතාගෙන දැන් ඉතින් මේක ස්ටේ කරන්න වෙනවා ඒගොඩට. ඒකින්ද මේකට අපි කරන්න තියෙන්නේ දැන් මේ කැප්ටන්ට අපි සහයෝගය දෙන එක. හැම අතින්ම දීලා මේක කොහොම හරි අපි ඒගොඩට දාගන්න ඕන. නැත්නම් ඉතින් ගිලිලා තමයි අපි ඔක්කොටම මැරෙන්න තමයි වෙන්නේ.
බොහොම ස්තුතියි සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනාගමගේ මහත්මිය. ඔබතුමියගේ සැලසුම් අපේක්ෂාවන් බලාපොරොත්තු සියලුම දේවල් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබතුමියගේ ওই අදහස් ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය පරිසරය ඔබතුමියගේ අමාත්‍යාංශය තුළ නිර්මාණය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබතුමියගේ පෞද්ගලික ජීවිතයත් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ස්තුතිවන්ත වෙනවා ගෞරව කරනවා මේ සාකච්ඡාවට සහභාගී වීම ගැන. ඔබ දෙදෙනාට මගේ ස්තුතිය ගෞරවය ප්‍රේක්ෂක ඔබටත් අපේ ස්තුතිය සහ ගෞරවය පළ කරනවා මේ සාකච්ඡාවට සක්‍රියව සහභාගී වීම ගැන. අපි ලබන සතියේ හමු වෙමු. ඔබට සුබ රාත්‍රියක්.